අපි දැන් කතා කරන්න යන්නේ භාණ්ඩ විකිණීම් සම්බන්ධයෙන් අදාළ වන ව්‍යංග කොන්දේසි හා ප්‍රතිඥාභාර ගැන. කොන්දේසි හා ප්‍රතිඥාභාර කියන්නේ මොනවද කියලා නම් ඔයාලා මේ වෙද්දිත් දන්නවා. මොකද අපි ගිවිසුම් නීතියේදී ගිවිසුමික නියමයන් යටතේ කොන්දේසි හා ප්‍රතිඥාභාර ගැන ඉගෙන ගත්තා. දැන් අපි මේ කතා කරන්න යන්නේ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් තියෙන කොන්දේසි හා නියමයන් ගැන. හැබැයි නිකන් කොන්දේසි නියමයන් නෙමෙයි. මේවා ව්‍යංග කොන්දේසි හා නියමයන්. අපි බලමු කොහොමද මේවා ගිවිසුම් වලට ඇතුළත් වෙන්නේ කියලා. ඊට කලින් කතා කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි දරුවෝ සාමාන්‍යයෙන් අනිත් ගිවිසුමකදී වගේ නෙමෙයි භාණ්ඩ විකිණීමේ ගිවිසුමකදී එක රීතියක් තියෙනවා සාමාන්‍යයෙන් භාවිතා වන පිළිගත්තු ක්‍රමවේදයක් තියෙනවා. මේකට අපි කියනවා caveat emptor. එහෙමත් නැත්නම් ගැනුම්කරු ප්‍රවේශම් විය යුතුය කියලා. මොකක්ද මේ කියන්නේ? මේ කියන්නේ අනිත් විකිණීමේ ගිවිසුම් නිශ්චල දේපල චංචල දේපල විකිණීමේ ගිවිසුම් වගේ නෙමෙයි භාණ්ඩ විකිණීමේ ගිවිසුම් වලදී. අනෙක් ගිවිසුම් වලදී වගේ නෙමෙයි භාණ්ඩ විකිණීමේ ගිවිසුම් වලදී එක විශේෂත්වයක් තියෙනවා. මොකද හැම වෙලේම මේ වගේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක අවදානම තියෙන්නේ ගැනුම්කරු සතුව. ඒ නිසා ගැනුම්කරු හරිම ප්‍රවේශමෙන් තමයි කටයුතු කරන්න ඕනේ. Tamanට අවශ්‍ය භාණ්ඩය හොඳට පරීක්ෂා කරලා බලලා ඒකේ දෝෂ තියෙනවද කියලා බලලා හරි ප්‍රවේශමෙන් තමයි ගැනුම්කරුවෙක් භාණ්ඩ මිලදී ගත යුත්තේ. එහෙම නැතුව ගැනුම්කරු ප්‍රවේශම් වෙන්නේ නැතුව මිලදී ගන්න භාණ්ඩයක් නිසා ගැනුම්කරුට හානියක් සිද්ධ වුණොත් සාමාන්‍යයෙන් ගැනුම්කරු තමයි ඒ අලාභය දරාගත යුතු වන්නේ. විකුණුම්කරුට කිසි වගකීමක් පවරන්න අවස්ථාවක් නැහැ. ඕක තමයි නීතියේ තියෙන සාමාන්‍ය තත්ත්වය. මෙන්න මේ කාරණාව හින්දම භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති වෙද්දී සාමාන්‍යයෙන් ගිවිසුමට වගන්ති හා නියමයන් ඇතුළත් කරනවානේ. මෙන්න මේ කියන වගන්ති හා නියමයන්ට අමතරව නීතියෙන් ඒ කියන්නේ ලංකාවේ භාණ්ඩ විකිණීමේ ආඥා පනතෙන්ම තවත් වගන්ති කීපයක් නියමයන් කීපයක් ඒ කියන්නේ කොන්දේසි හා ප්‍රතිඥාභාර කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. මේවයින් සිද්ධ වෙන්නේ භාණ්ඩ විකිණීමේ ගිවිසුම් වලට පාර්ශවයන් එකඟ වෙලා තිබුණත් නැතත් මේ කියන මේ පනතේ තියෙන ව්‍යංග කොන්දේසි හා ප්‍රතිඥාභාර ව්‍යංගයෙන්ම නැත්තම් පාර්ශවයන්ගේ ප්‍රකාශිත කැමැත්තකින් තොරවම ගිවිසුම් වලට ඇතුළත් වෙනවා කියලා සලකනවා. ඒ කියන්නේ දරුවෝ මේ කියන කොන්දේසි අපි දැන් කතා කරනවා කොන්දේසි 5ක් සහ ව්‍යංග ප්‍රතිඥාභාර 2ක් ගැන. මේ කියන කාරණා කිසිම දෙයක් ගැනුම්කරුවෝ එකඟ වෙලා තිබීම අවශ්‍ය නැහැ. ගැනුම්කරු හා විකුණුම්කරු එකඟ වෙලා තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නොවුනත් මොකද වෙන්නේ? මේවා ගිවිසුම් වල කොන්දේසි විදියට සලකනවා. මේ කියන කොන්දේසි හා ප්‍රතිඥාභාර යොදාගෙන තියෙන්නෙම අපි අර කිව්ව අවාසි සහගත තත්වයෙන් නැත්නම් ගැනුම්කරුට සිද්ධ වෙන අවාසි සහගත තත්වය අවදානම මගහරවලා ගැනුම්කරුව හැම වෙලේම ආරක්ෂා කරන්න තමයි මේ කියන ව්‍යංග කොන්දේසි හා ප්‍රතිඥාභාර නීතියට ඇතුළත් වෙලා තියෙන්නේ. මොකක්ද අපි මේ කිව්වේ? සාමාන්‍ය නීතියට අනුව භාණ්ඩ විකිණීමකදී සිද්ධ වන අලාභ සම්බන්ධයෙන් හැම විටම ගැනුම්කරුට තමයි වගකීම පැවරෙන්නේ. ගැනුම්කරුට අලාභ විඳ ගන්න වෙනවා. මොකද caveat emptor යන ආප්තය හින්දා නැත්නම් ගැනුම්කරු ප්‍රවේශම් විය යුතු යන ආප්තය ක්‍රියාත්මක වෙන නිසා. ඔන්න ඔය අවාසියෙන් ගැනුම්කරුවන්ට යම්කිසි සහනයක් ලබා දෙන්න තමයි නීතියට අපේ පනතට මේ කියන ව්‍යංග කොන්දේසි හා ප්‍රතිඥාභාර ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට ගැනුම්කරුවෙක් හා විකුණුම්කරුවෙක් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති කරගද්දී යාලා එකඟ වුණත් නැතත් අපි දැන් මේ ඉස්සරහට කතා කරන කොන්දේසි හා ප්‍රතිඥාභාර ඉබේටම
ඒ ගිවිසුමේ කොන්දේසි බවට පත් වෙනවා. හරි. අපි ඔය කොටස කියවලා ටියුට් එකේ මොනවද තියෙන්නේ කියලා බලලා ඊළඟට එකින් එක කතා කරමු මොනවද මේ කොන්දේසි මොනවද මේ ප්‍රතිඥා බාර කියලා. කියවන්න. භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ ව්‍යංග කොන්දේසි හා ප්‍රතිඥා බාර 7 වෙනි පිටුව දරුවෝ ගැනුම්කරු ප්‍රවේශම් විය යුතුය නැත්නම් caveat emptor යන ආපතෙන් අදහස් වන්නේ භාණ්ඩ මිලදී ගැනීමේදී ගැනුම්කරු ඒ පිළිබඳ පරීක්ෂා නොවී මිලදී ගතහොත් ඉන් ඇතිවන ප්‍රතිඵල ගැනුම්කරුට භුක්ති විඳීමට සිදුවන බවයි. නමුත් ලංකාවේ භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ ගැනුම්කරු ආරක්ෂා කිරීම සඳහා ව්‍යංග කොන්දේසි 5ක් හා ව්‍යංග ප්‍රතිඥා බාර 2ක් ඇතුළත් කර ඇත. හරි. එහෙනම් මුලින්ම අපි මේ ව්‍යංග කොන්දේසි 5 ගැන ඉගෙන ගමු. පළවෙනි ව්‍යංග කොන්දේසිය තමයි විකුණුම්කරුවෙක්ට හැම වෙලාවෙම තමන් විකුණන භාණ්ඩය විකිණීමක් සිද්ධ කරන්න අයිතියක් තියෙන්න ඕනේ. මොකක්ද? විකුණන අවස්ථාවේදී විකුණුම්කරුට ඒ වගේ විකිණීමක් කරන්න යම් කිසි අයිතියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වගේ විකිණීමේ ගිවිසුම් ඇත්තටම වළංගු විකිණීමේ ගිවිසුම් වෙන්නේ නැහැ. මේ අයිතිය තියෙන්න ඕනේ කොයි අවස්ථාවේදීද? අනිවාර්යයෙන්ම භාණ්ඩ විකිණීමේ ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී. භාණ්ඩ විකිණීමට එකඟ වීමේ ගිවිසුමක් නම් අපි එකඟ වීමේ ගිවිසුම් ගැන කතා කරා නේද? එතකොට එකඟ වීමේ ගිවිසුමක් නම් කොයි වෙලාවෙද අයිතිය තියෙන්න ඕනේ? භාණ්ඩ ටික භාණ්ඩවල අයිතිය විකුණුම්කරුගෙන් ගැනුම්කරුට මාරු වන අවස්ථාවේදී. භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නම් ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී විකිණීමට එකඟ වීමේ ගිවිසුමක් නම් භාණ්ඩවල අයිතිය විකුණුම්කරුගෙන් ගැනුම්කරුට මාරු වන අවස්ථාවේදී විකුණුම්කරු සතුව අයිතියක් තියෙන්න ඕනේ භාණ්ඩ විකුණන්න. එහෙම නැතුව කරන විකිණීම් අපිට නීත්‍යානුකූල විකිණීම් විදියට සලකන්න බෑ. මේ අයිතිය කියන එකට දරුවෝ අනිවාර්යයෙන්ම භාණ්ඩවල හිමිකරු කියන අයිතියම වෙන්න ඕනේ නැහැ. හිමිකරුගේ නියෝජිතයෙක් විදියට උනත් හිමිකරු අයිතියක් පවර්ලා තියෙනවා නම් නියෝජ්‍යත්වයට යටතේ භාණ්ඩ විකුණන්න ඒකත් ප්‍රමාණවත් අයිතියක්. එහෙමත් නැත්නම් අපි අර කතා කරපු ඇටර්නි බලපත්‍රයක් වගේ යම්කිසි බලය ලබා දෙන ලේඛනයකින් විකිණීම කරන කෙනාට බලයක් ලබා දීලා තියෙනවා නම් ඒකත් නීත්‍යානුකූල අයිතියක් විදියට අපිට සලකන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අපි නඩු තීන්දුවක් කතා කරනවා. ඒක තමයි නඩු තීන්දුව දෙකක් කතා කරනවා. පළවෙනි නඩු තීන්දුව වෙන්නේ රෝලන්ඩ් versus දිවාල්. රෝලන්ඩ් versus දිවාල්. මේකෙදී මේ රෝලන්ඩ් කියන කෙනා දිවාල්ගෙන් නැත්නම් RD ගෙන් වාහනයක් මිලදී ගන්නවා. වාහනයක් මිලදී ගන්නවා. අරගෙන මාස 4ක් විතර යා මේ වාහනය භාවිතා කරනවා, පාවිච්චි කරනවා. ඊට පස්සේ එයා දැනගන්නවා මේක ඇත්තටම දිවාල්ගේ වාහනයක් නෙමෙයි. එයාට මේ භාණ්ඩ විකුණන වෙලාවේ අයිතියක් තිබිලා නැහැ. එයා මේ විකුණලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ වාහනයක් කියලා. එතකොට රෝලන්ට සිද්ධ වෙනවා තමන් ගාව තියෙන වාහනය ඒකේ ඇත්තම අයිතිකාරයට බාර දෙන්න. එහෙම බාර දුන්නයින් පස්සේ දැන් ඇත්තටම රෝලන්ට වාහනෙත් නෑ. එයා දීපු මුදල් ටිකක් නෑ. ඒ හින්දා මෙයා මේ රෝලන් ගිහිල්ලා අධිකරණයේ නඩුවක් පවරනවා දිවාල්ගෙන් මුදල් ඉල්ලලා. දිවාල් අධිකරණයට ඇවිල්ලා කියනවා වාහනේ මම විකුණුවා තමයි, මට ඒ වෙලාවේ අයිතියක් තිබ්බේ නැහැ තමයි. හැබැයි ඔයා මාස 4ක් යනකම් වාහනේ භාවිතා කළා. ඒ හින්දා ඒ මාස 4ට අදාළ මුදල අඩු කරලා මම අර දීපු මුදල අපහු ගෙවන්නම් කියලා. හැබැයි ඔය කියන කාරණාවට ඔය කොන්දේසියට රෝලන් කැමති වෙන්නේ නැහැ.
අධිකරණය ඔය කතාව බලලා මේ වෙච්ච සිද්ධි ටික බලලා අධිකරණයෙන් කියනවා එහෙම භාවිතා කරපු කාලයට කිසිම මිල අඩු කිරීමක් නොකර භාණ්ඩ විකිණීමේ ගිවිසුමේදී දිවාල්ට ලැබිච්ච සම්පූර්ණ මුදලම අනිවාර්යෙන්ම අපහු රෝලන්ට ගෙවන්න ඕනේ. මොකද මේ ගිවිසුමේ කොන්දේසියක් කඩ වෙලා තියෙනවා. ඒ කියන්නේ ගිවිසුමට ඇතුළත් වෙච්ච මේ ව්‍යංග කොන්දේසිය භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ 13 එක වගන්තියේ තියෙන භාණ්ඩ විකුණන අවස්ථාවේදී විකුණුම්කරුට අයිතියක් තියෙන්න ඕනි කියන කොන්දේසිය ව්‍යංග කොන්දේසිය කවුද කඩ කරලා තියෙන්නේ? දිවාල් කඩ කරලා තියෙනවා. ඒ හින්දා දිවාල් අනිවාර්යයෙන්ම රෝලන්ට සම්පූර්ණ මුදලම ගෙවිය යුතුයි. කිසිම අඩු කිරීමක් කරන්න බෑ. භාවිතා කර කාලයට හෝ කිසිම හේතුවක් හින්දා කිසිම අඩු කිරීමක් නොකර සම්පූර්ණ මුදල ගෙවන්න ඕනි කියලා තමයි අධිකරණයෙන් කියන්නේ. මොකද මේක වළංගු ගිවිසුමක් නොවන නිසා. ඊළඟට මේ කියන රැකවරණය කියන්නේ දරුවෝ මෙතනදී ගැනුම්කරුට රැකවරණයක් හිමි වෙන්නේ. අර ගැනුම්කරු ආරක්ෂා විය යුතුයි නැත්නම් ගැනුම්කරු ප්‍රවේශම් විය යුතුයි කියන ආප්තයෙන් ගැනුම්කරුට තියෙන අවාසිදායක තත්ත්ව ටිකක් අඩු වෙන විදිහේ රැකවරණයක් තමයි මේ ව්‍යංග කොන්දේසි වලින් ගැනුම්කරුවෙකුට හැම වෙලාවෙම ලබලා දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. එතකොට මේ 13 එක වගන්තියේ භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ 13 එක වගන්තියේ තියෙන ව්‍යංග කොන්දේසියේ ආරක්ෂාව හිමි වෙන්න නම් ගැනුම්කරු භාණ්ඩ විකුණන අවස්ථාවේ විකුණුම්කරුට අයිතියක් තියෙනවා කියලා විශ්වාස කරලා තමයි භාණ්ඩ මිලදී ගැනීම කරලා තියෙන්නේ. එහෙම නැතුව විකුණුම්කරුට ඇත්තටම අයිතියක් නැහැ කියලා දැනම නම් භාණ්ඩ මිලදී අරගෙන තියෙන්නේ. වගේ අවස්ථාවක මේ ව්‍යංග කොන්දේසිය අදාළ වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් මේ ව්‍යංග කොන්දේසියේ ආරක්ෂාව ගැනුම්කරුට ලබා ගන්න බෑ. මේ සම්බන්ධයෙන් අපිට කතා කරන්න නඩුවක් තියෙනවා Payne vs Elsden කියලා. Payne vs Elsden නැත්නම් Eldon කියලා කියන්නත් පුළුවන්. මේකෙදි පියානෝ එකක් විකුණන අවස්ථාවක් තමයි ප්‍රශ්නගත වෙන්නේ. මේ පියානෝව තියෙන කෙනා පියානෝව දැනට තියාගෙන ඉන්න කෙනා මේ විකිණීම කරන අවස්ථාවේ පියානෝවේ සන්තකය තියෙන කෙනා. සන්තකය කියලා අපි කිව්වේ අයිතිය නෙමෙයි දැනට කාගාවද තියෙන්නේ කියන එක. එතකොට පියානෝවේ සන්තකය එහෙමත් නැත්නම් භුක්තිය තියෙන කෙනා මේ පියානෝව විකුණනවා වෙනත් පුද්ගලයෙකුට වෙනත් ගැනුම්කරුවෙකුට. හැබැයි මේ ගැනුම්කරුත් දන්නවා විකුණුම්කරුත් දන්නවා මේකේ ඇත්තම අයිතිකාරයා යා නෙමෙයි යට තියෙන්නේ භුක්තිය විතරයි කියලා. එහෙම දැන තමයි ගැනුම්කරු මේක මිලදී ගන්නෙ. ඊට පස්සේ අවස්ථාවක ඇත්තම අයිතිකරු ඇවිල්ලා පියානෝව ඉල්ලුවයින් පස්සේ ගැනුම්කරු කියනවා තමන් 13ක වගන්තිය ආරක්ෂාවිල්ලා සිටිනවා. ඒක නිසා මම පියානෝව භාණ්ඩ බාර දෙන්නම්. පියානෝව භාණ්ඩ විදියට බාර දෙන්නම්. හැබැයි මගේ මුළු මුදලම අපහු ගෙවන්න කියලා. අධිකරණය කියනවා මේ වගන්තිය නැත්නම් මේ ව්‍යංග කොන්දේසිය මේ අවස්ථාවේදී අදාළ කරගන්න බෑ. හේතුව මොකක්ද? ගැනුම්කරු දැනගෙන ඉඳලා තියෙනවා භාණ්ඩ විකිණීම කරන අවස්ථාවේදී විකුණුම්කරුට ඇත්තටම අයිතියක් නැහැ කියලා. එහෙම දැනගෙන හිටිය නිසා එයාට මේ ව්‍යංග කොන්දේසිය ආරක්ෂාව ගන්න බෑ. ඒ හින්දා පියානෝව බාර දුන්නත් ආපහු එයාට මුදල් ලැබෙන්නේ නැහැ කියලා අධිකරණය කියනවා. හරි. එහෙනම් ඔන්න දරුවෝ අපි කතා කරන පළවෙනි ව්‍යංග කොන්දේසිය අපි ටියුට් එකට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. බලන්න විකුණුම්කරුට ව්‍යංග කොන්දේසිය යටතේ පළවෙනි ව්‍යංග කොන්දේසිය විකුණුම්කරුට විකුණනු ලබන භාණ්ඩය විකිණීමට අයිතිය තිබිය යුතුය. විකුණුම්කරුට විකුණනු ලබන භාණ්ඩය විකිණීමට අයිතිය තිබිය යුතුය. ඒ කියන්නේ භාණ්ඩ තොගය සම්බන්ධයෙන් හෝ යම් වාහනයක් වගේ භාණ්ඩයක් නම් විකුණන්නේ. එහෙමත් නැත්නම් ඕනම ආකාරයක අපි භාණ්ඩ කියලා කියපු නිර්වචනයට වැටෙන ඕනම භාණ්ඩයක් විකුණද්දී ඒකේ අයිතිය එහා ගාව තියෙන්න ඕන.
මේක කියන්නේ භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ 13 වගන්තියේ. අපි හිස්තැන සම්පූර්ණ කරමු ලියන්න. භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නම් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නම් භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නම් ගිවිසුමට එළඹෙන අවස්ථාවේදීද ගිවිසුමට එළඹෙන අවස්ථාවේදීද භාණ්ඩ විකිණීමට එකඟ වීමේ ගිවිසුමක් නම් භාණ්ඩ විකිණීමට එකඟ වීමේ ගිවිසුමක් නම් භාණ්ඩ විකිණීමට එකඟ වීමේ ගිවිසුමක් නම් භාණ්ඩවල අයිතිය භාණ්ඩවල අයිතිය විකුණුම් කරුගෙන් ගැනුම් කරුට මාරුවන අවස්ථාවේදීද භාණ්ඩවල අයිතිය විකුණුම් කරුගෙන් ගැනුම් කරුට මාරුවන අවස්ථාවේදීද විකුණුම් කරුට භාණ්ඩ විකිණීමට අයිතියක් තිබිය යුතුය. විකුණුම් කරුට භාණ්ඩ විකිණීමට අයිතියක් තිබිය යුතුය. ඊළඟට කියවන්න මෙහිදී අයිතියක් තිබීම යන්නට භාණ්ඩයක හිමිකරුට ඇති අයිතිය හිමිකරුගේ නියෝජිතයාට හෝ වෙනත් නීත්‍යානුකූල අයිතියක් ඇති තැනැත්තෙකුට ඇති අයිතිය පිළිගත හැක. හරි බලන්න ඊළඟ නඩුව රෝලන්ඩ් vs දිවාල් අපි කතා කරා. ආර් විසින් ඩීගෙන් වාහනයක් මිලදීගත් අතර මාස 4ක් භාවිතා කළ පසු විකුණුම්කරු එම වාහනයේ නියම අයිතිකරු නොවූ බව අනාවරණය වූ බැවින් ආර් හට මෝටර් රථය නියම අයිතිකරුට ලබා දීමට සිදුවිය. එබැවින් ආර් ඩීගෙන් මෝටර් රථයට ගෙවූ මිල ඉල්ලා සිටින ලදී. ඩී ප්‍රකාශ කළේ ආර් විසින් මාස 4ක් තිස්සේ වාහනය භාවිතා කළ බැවින් මුළු මුදල ගෙවිය නොහැකි බවයි. නමුත් අධිකරණය ප්‍රකාශ කළේ ගිවිසුමේ ව්‍යංග කොන්දේසියක් අඩ වී ඇති බැවින් ගිවිසුම අවලංගු වන බවත් මෝටර් රථය විකිණීමට ඩීට අයිතියක් නැති බැවින් ලබාගත් සම්පූර්ණ මුදල කිසිදු අඩු කිරීමකින් තොරව ආර් වෙත ගෙවිය යුතු බවත්ය. හරි. ඊළඟට අපි කිව්වා මොකක්ද මේ වගේ විකිණීමක් කරන්න අයිතිය නැහැ කියලා දැන මිලදී අරගෙන තියෙනවා නම් 13ක ව්‍යංග කොන්දේසිය අදාළ වෙන්නේ නැහැ කියලා. බලන්න
විකුණුම් කරුට භාණ්ඩ විකිණීමට නිසි අයිතියක් නොමැති බව දනිමින්ම ගැනුම්කරු විකිණීමේ ගිවිසුමට එළඹී ඇත්නම් ඒ ස්ථන සම්පූර්ණ කරන්න ව්‍යංග කොන්දේසියේ රැකවරණය ගැනුම්කරුට හිමි නොවේ. හරි. ඊළඟට අපි කතා කරපු නඩු තීන්දුව තියෙනවා බලන්න Payne vs Selden. පියානෝවක తాවකාලික භුක්තිය හිමි පුද්ගලයෙක් එය විකිණීමට ගිවිසුමකට එළඹි අතර ගැනුම්කරු විකුණුම්කරුගේ తాවකාලික බුද්ධිය නෙමෙයි දරුවෝ භුක්තිය අර ඊට කලින් පෙළියේ තියෙන භුක්තිය කියලා අන්නේ විදියටම භුක්තිය කියලා ලියා ගන්න. භුක්තිය පිළිබඳව දැනුවත්ව සිටින ලදී. එබැවින් අධිකරණය ප්‍රකාශ කළේ ගැනුම්කරුට ව්‍යංග කොන්දේසියේ රැකවරණය ලබා ගත නොහැකි බවයි. හරි. එහෙනම් ඔක තමයි අපි කතා කරන පළවෙනි ව්‍යංග කොන්දේසිය. සරලවම කෙටියෙන්ම කිව්වොත් මොකද්ද වෙන්න ඕනේ? විකුණුම්කරුට විකුණන්න අයිතිය තියෙන්න ඕනේ. 13 ඊළඟට අපි කතා කරනවා 14 වෙනි වගන්තියේ තියෙන ව්‍යංග කොන්දේසිය ගැන. 14 වෙනි වගන්තියේ තියෙන ව්‍යංග කොන්දේසිය නැත්නම් අපේ දෙවන ව්‍යංග කොන්දේසිය ගැන. මේකෙදි කියන්නේ යම්කිසි භාණ්ඩයක් විකුණන අවස්ථාවේදී මේ භාණ්ඩය විකුණලා තියෙන්නේ විස්තරයක් එක්කනම්. ඒ කියන්නේ භාණ්ඩය විකුණන අවස්ථාවේ භාණ්ඩය ගැන විස්තරයක් කරලා නම් භාණ්ඩය විකුණලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඒ භාණ්ඩයේ විස්තරයට අනුකූල විය යුතුයි. භාණ්ඩ විස්තරයට අනුකූල විය යුතුයි. මේ විස්තරය කියන එකට භාණ්ඩවල ප්‍රමාණය, ගුණාත්මක භාවයන්, එතකොට භාණ්ඩවල අඩංගු දේවල්, භාණ්ඩවල තියෙන වර්ණ, නිෂ්පාදිත දින, කල්ලිකුත් වන දින ආදී ඕනෙම කරුණක් මේ විස්තරය ඇතුළත් වෙන්න පුළුවන්. එහෙම විස්තරයක් කරලා විස්තරයක් ඇතුව නම් භාණ්ඩ විකුණලා තියෙන්නේ. විකුණුම් කරු කරපු ඒ විස්තරයට විකුණන භාණ්ඩ ටික අනුකූල වෙන්නම ඕනේ. අපි මේ සම්බන්ධ නඩු තීන්දුව කීපයක්ම කතා කරනවා. ඔයාලට පේනවා නඩු තීන්දුව 5ක් ගැන අපි කතා කරන්න යන්නේ. පළවෙනි එක Bell vs Taylor. මේකෙදි වෙන්නේ මේක වාහනයක් විකුණන අවස්ථාවක් සම්බන්ධ ගැටලුවක් දරුවෝ. Triumph Herald Convertible 1961 white 1200 කියන වර්ගයේ මෝටර රථයක් විකුණනවා කියලා තමයි මේ වාහනය විස්තර කරලා තිබුණේ. මේ විකුණන වාහනය විස්තර කරලා තිබුණේ එහෙමයි. මොකක්ද? Triumph Herald Convertible 1961 white 1200. හැබැයි ගැනුම්කරුත් මේක වාහනේ බලන්න ගිහිල්ලා වාහනේ පරීක්ෂා කරලා ඔන්න මිලදී ගන්නවා. මිලදී ගෙන ටික කලක් ගියයින් පස්සේ යාට දැනගන්න ලැබෙනවා ඇත්තට මේ වාහනය මේ කියන වර්ගයේ වාහනයක් නෙමෙයි. මේකේ ඉදිරිපස කොටස විස්තරයට අනුකූල නැහැ. හැබැයි පිටුපස කොටස ඔය කියපු විදියම විස්තරයක වාහනයක් තමයි. එහෙනම් මේ අර වාහන බරපතල අනතුරු වලට ලක් වුණායින් පස්සේ වාහනවල කොටස් වෙන් කරලා වෙනත් වාහන එක්ක එකතු කරලා වාහන විකිණීම් සිද්ධ කරනවා දරුවෝ. අන්න ඒ වගේ හදපු වාහනයක් තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් වාහනේ ඉදිරිපස කොටස ඔය කියපු විස්තරයට Triumph Herald Convertible 1961 white 1200 කියන විස්තරයත් එක්ක
ගැලපෙන්නේ නැහැ කියලා එයා හොයා ගන්නවා. ඒ හින්දා අධිකරණයට යනවා. අධිකරණයට ගියයින් පස්සේ කියනවා මේක වළංගු කිවිසුමක් නෙමෙයි, වළංගු භාණ්ඩ විකිණීමක් නෙමෙයි. මොකක්ද හේතුව? විස්තරයක් සඳහන් කරලා තිබ්බා. හැබැයි කිසිසේත් මේ විස්තරයටම අනුකූල භාණ්ඩයක් නෙමෙයි විකුණලා තියෙන්නේ. හින්දා මේක මේ කිවිසුම අවලංගුයි කියලා කියනවා. මොකද ව්‍යංග කොන්දේසියක් උල්ලංඝනය වෙලා තියෙන හින්දා. ඊළඟ නඩු තීන්දුව තමයි වාලි versus whip කියන නඩු තීන්දුව. වාලි versus whip. මේකෙදි ගොයම් කපන නැත්නම් අස්වැන්න නෙදීමේ යන්ත්‍රයක් තමයි මිලදී ගැනීමක් තමයි දරුවෝ ප්‍රශ්නගත වෙන්නේ. භාවිතා කරන ලද නමුත් අලුත්ම තත්වයේ තියෙන යන්ත්‍රයක් කියලා තමයි මේ යන්ත්‍රය විකුණන්නේ. විකුණුම්කරු විසින් කියන්නේ විස්තර කරන්නේ එහෙමයි. හැබැයි ගණන්කරු මිලදී ගතයින් පස්සේ දැනගන්නවා මේක අවුරුදු 2ක් තිස්සේ හොඳටම භාවිතා කරලා කියන්නේ දැඩි ලෙසම භාවිතා කරපු යන්ත්‍රයක් කියලා. ඒ හින්දා අධිකරණයෙන් කියනවා මේකත් විස්තරයට අනුකූල නොවන භාණ්ඩ විකිණීමක් නිසා ව්‍යංග කොන්දේසියක් අඩ වෙලා තියෙනවා කියලා. ඊළඟ නඩු තීන්දුව තමයි Wallis versus Pratt. Wallis versus Pratt. මේකෙදි ශාක වර්ගයක බීජ මිලදී ගැනීමක් තමයි ප්‍රශ්නගත වුණේ. මේ ගැනුම්කරුට අවශ්‍ය වෙන්නේ ඉංග්‍රීසි සෙන්ෆොයින් බීජ මිලදී ගන්න. ඒ බව කිව්වයින් පස්සේ ඉංග්‍රීසි සෙන්ෆොයින් බීජ කියලා ඒව ගැන විස්තරයකුත් කරලා විකුණුම්කරු බීජ වර්ගයක් විකුණනවා. එතකොට මේවා අරගෙන ඇවිල්ලා බලන්ති ගැනුම්කරු දැනගන්නවා මේවා ඇත්තටම ඉංග්‍රීසි සෙන්ෆොයින් නෙමෙයි යෝධ සෙන්ෆොයින් බීජ කියලා. ඒ හින්දා මේකත් විස්තරයට අනුකූල නොවන භාණ්ඩ විකිණීමක් කියලා අධිකරණයෙන් කියලා කියනවා මේක ව්‍යංග කොන්දේසි කඩකිරීමක්. ඒ කියන්නේ විකුණුම්කරු ගිවිසුම උල්ලංඝනය කරලා තියෙනවා කියලා. ඊළඟ නඩු තීන්දුවේ නම තමයි රේමෝ ලොන්ජ කියන නඩු තීන්දුව. රේමෝ ලොන්ජ. මේ නඩුවේදී වෙන්නේ භාණ්ඩවල ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි භාණ්ඩ අසුරලා තිබ්බ විදිහේ ගැටලුවක්. මේ භාණ්ඩ විකුණන ගිවිසුමට එළඹෙද්දී විකුණුම්කරු කියන්නේ පළතුරු ටින් 3100ක් තමයි මිලදී ගන්න ගිවිසුමට එළඹෙන්නේ. මේ 3100 එක පෙට්ටියක පළතුරු ටින් 30 ගානේ අසුරලා තමයි විකුණන්නේ කියලා. හැබැයි මේ 3100 ඇත්තටම ගැනුම්කරුට ලැබෙන්නේ සමහර පෙට්ටිවල අර කියපු විදියට ටින් 30ක් සහ සමහර පෙට්ටිවල ටින් 24 බැගින් අසුරලා. ඒ වුණාට ටින් 3100ම කොහොම හරි ගැනුම්කරුට ලැබෙනවා. හැබැයි අර කිව්ව විදියට හැම පෙට්ටියකම 30 ගානේ නෙමෙයි තියෙන්නේ. අධිකරණයෙන් කියනවා මේකෙදිත් වටිනාකම ප්‍රමාණය සමාන වුණාට ඇසුරුම් කරපු විදිය විස්තරයට අනුකූල නොවන නිසා මේකත් විස්තරයට අනුකූල නොවන භාණ්ඩ විකිණීමක් කියලා. එහෙනම් ඒ නඩුවේ නම මොකක්ද? රේමෝ ලොන්ජ පළතුරු ටින් සම්බන්ධ නඩුව. ඊළඟට Cross Limited versus Ronson and Sons කියන නඩුව. ඔයාලට පේනවා දරුවෝ අපි දැන් කතා කරපු නඩු තීන්දුව 4 සහ ඊළඟ නඩුව බලන්න මේ කියන ව්‍යංග කොන්දේසිය කියන්නේ 14 වගන්තියේ තියෙන මේ විස්තරයට අනුකූල වෙන්න ඕනි කියලා ව්‍යංග කොන්දේසිය අධිකරණය හැම විටම හරිම දැඩි ලෙස කියන්නේ ඒ විදියටම විස්තරයක් කරා නම් ඒ විදියටම තියෙන්න ඕනි කියන කාරණාව දැඩි ලෙස අර්ථ නිරූපණය කරලා තියෙනවා. හරි දරදඬු ලෙස අර්ථ නිරූපණය කරලා තිනවා. ඊළඟ නඩු තීන්දුව අපි බලමු Cross Limited versus Ronson and Sons. මේකෙදී අඟල් භාගයක ඝනකම තියෙන දැවතොගයක් මිලදී ගන්න තමයි ගිවිසුමකට එළඹිලා තිබුණේ. විස්තර කරලා තිබ්බේ අඟල් භාගයක් තමයි මේ දැවවල ඝනකම තියෙන්නේ කියලා. හැබැයි මේ ඝනකම සුළු ප්‍රමාණයකින් අඩු වෙලා තිබ්බා භාණ්ඩ විකුණන අවස්ථාව වෙදී නැත්නම් ගැනුම්කරුට භාණ්ඩ ලැබෙද්දී. විකුණුම්කරු කියනවා මේක අධිකරණයේ ප්‍රශ්නගත වෙද්දී විකුණුම්කරු කිව්වා විකුණුම්කරු තර්ක කරා මේ ලීයේ ඝනකම මේ ලෑලිවල ඝනකම අඟල් භාගයට වඩා ටිකක් අඩු වෙලා තියෙනවා. හැබැයි විකුණුම්කරුගේ අවශ්‍යතාවයට ඒක ප්‍රශ්නයක් නැහැ. විකුණුම්කරුගේ අවශ්‍යතාවය ඒ විදිහටම සම්පූර්ණ කරගන්න
මේ දැව වලින් පුළුවන් කියලා. හැබැයි අධිකරණය කියනවා අඟල් භාගයක් කියන්නේ අඟල් භාගයක් පමණ කියන එක නෙමෙයි. ඒ වගේම ටොන් එකක් කියන්නේ ටොන් එකක් පමණ කියන එක නෙමෙයි ටොන් එකක් කියන එක. ඊළඟට යාරයක් කියන්නේ යාරයක් මිසක් යාරයක් පමණ කියන එක නෙමෙයි. ඒ හින්දා විස්තරයක් කරා නම් ඒ විස්තරයට ඒ විදියටම අනුකූල වෙන්න ඕනේ. මේකෙදිත් අඟල් භාගයක් කියලා විස්තර කළා අඟල් භාගයට වඩා චුට්ටක් හරි අඩුවෙන් ඝනකම තියෙන දැවතොගයක් විකුණලා තියෙනවා නම් අනිවාර්යෙන් මේක ගිවිසුමේ ව්‍යංග කොන්දේසියක් උල්ලංඝනය වුණා වගේ කියලා සලකලා ගිවිසුම කඩකිරීමක් ඇති වෙලා තියෙනවා කියලා අධිකරණය කියනවා. හරි. අපි එහෙනම් යමු අපි කතා කරපු ඊළඟ කොටසට. ඒ කියන්නේ භාණ්ඩවල විස්තරයක් තියෙනවා නම් කොහොමද මේ විස්තරයට අනුකූල වෙන්න ඕනි කියලා බලන්න. පෙරලා ගන්න දරුවෝ ටියුට් එක. 8 වෙනි පිටුව කියවන්න භාණ්ඩයක් විස්තරයක් අනුව විකුණන අවස්ථාවකදී එම භාණ්ඩය විස්තරයට අනුකූල විය යුතුය. 14 වගන්තිය. භාණ්ඩ ප්‍රමාණය ලියන්න. භාණ්ඩ ප්‍රමාණය කමා දාලා ලියාගන්න. භාණ්ඩ ප්‍රමාණය ගුණාත්මක භාවය කමා වර්ණය කමා අඩංගු දේවල්. භාණ්ඩ ප්‍රමාණය ගුණාත්මක භාවය වර්ණය අඩංගු දේවල්. අඩංගු දේවල්. නිෂ්පාදිත දිනය ඊළඟ එක නිෂ්පාදිත දිනය කල් ඉක්ුත්වන දිනය ආදිය. නිෂ්පාදිත දිනය කල් ඉක්ුත්වන දිනය ආදිය. නිෂ්පාදිත දිනය කල් ඉක්ුත්වන දිනය ආදිය සම්බන්ධයෙන් විස්තරයක් සහිතව භාණ්ඩ විකුණනු ලබන අවස්ථාවක. සම්බන්ධයෙන් විස්තරයක් සහිතව භාණ්ඩ විකුණනු ලබන අවස්ථාවක විකුණුම්කරු එම භාණ්ඩ සම්බන්ධයෙන් විස්තරයක් සහිතව භාණ්ඩ විකුණනු ලබන අවස්ථාවක විකුණුම්කරු එම භාණ්ඩ එකී විස්තරයට අනුකූල වන බවට වග බලා ගත යුතුය. එකී විස්තරයට අනුකූල වන බවට වග බලා ගත යුතුය. වග බලා ගත යුතුය. බලන්න එහෙනම් අපි කතා කරපු පළවෙනි නඩු තීන්දුව. වාහනයක් බේල් vs ටේලර්
වාහනයක් විකිණීම සඳහා පුවත්පතක දැන්වීමක් පළ කරමින් එම වාහනය විස්තර කර තිබුණේ Triumph Herald Convertible 1961 Y1200 වර්ගයේ මෝටර රථයක් ලෙසයි. ගැනුම්කරු වාහනය පරීක්ෂා කර බලා මිලදී ගත්තද මිලදී ගැනීමෙන් පසුව හඳුනා ගන්නා ලද්දේ වාහනයේ ඉදිරිපස කොටස විස්තරයට අනුකූල නොවන බවයි. එබැවින් අධිකරණයේ මතය වූයේ මෙම භාණ්ඩ විස්තරයට අනුකූල විය යුතුය යන ව්‍යංග වගන්තිය උල්ලංඝනය වී ඇති බවයි. ඊළඟට තියෙනවා වාලි vs ෆිප් කියන නඩු තීන්දුව අලුත් තත්ත්වයේ පවතින බව විස්තර කරමින් විකුණුම්කරු භාවිතා කරන ලද අස්වැන්න නෙළීමේ යන්ත්‍රයක් විකිණීමට ගිවිසුමක් ඇති කර ගන්නා ලදී. නමුත් මෙය පසුගිය වසර දෙකක් දැඩි ලෙස භාවිතයට ගත් යන්ත්‍රයක් විය. අධිකරණය ප්‍රකාශ කළේ මෙය විස්තරයට අනුකූල නොවන බවයි. ඒ වාලි vs ෆිප් කියන නඩු තීන්දුව. ඊළඟට කතා කරනවා වොලිස් vs ප්‍රැට්. ඉංග්‍රීසි සෙන්ෆොයින් බීජ බවට පවසමින් යෝධ සෙන්ෆොයින් බීජ අලෙවි කිරීමක් පිළිබඳ ගැටලුවක් මතුවී තිබූ අතර අධිකරණය ප්‍රකාශ කළේ විස්තරයට අනුකූල වීම යන ව්‍යංග කොන්දේසිය මෙහිදී විකුණුම්කරු විසින් උල්ලංඝනය කර ඇති බවයි. වොලිස් vs ප්‍රැට්. ඊළඟට රෙමෝ ලොන්ජර් කියන නඩුව කියවන්න. ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී විකුණුම්කරු ප්‍රකාශ කර තිබුණේ පළතුරු ඇසුරු ටින් 3100ක කියන 3100 එක පෙට්ටියක 30 බැගින් ඇසුරු පෙට්ටිවල දමා විකුණන බවයි. නමුත් මෙම ටින් 3100 ඇතම් පෙට්ටිවලට 24 බැගින්ද ඉතිරිය 30 බැගින් වූ පෙට්ටිවලටද දමා ගැනුම්කරු වෙත යවා තිබුණි. අධිකරණය වටිනාකමින් සමාන වුවද මෙයද විස්තරයට අනුකූල නොවන භාණ්ඩ විකිණීමක් බව තීරණය කරන ලදී. ඊළඟට තියෙනවා Across Limited vs Ronson and Sons කියන නඩු තීන්දුව. බලන්න අර අඟල් භාගයක් නම් අඟල් භාගයම වෙන්න ඕනි කියලා කියපු නඩුව. බලන්න අඟල් භාගයක ඝනකම සහිත දැව තොගයක් විකිණීම සම්බන්ධව එළඹෙන ලද ගිවිසුමේදී විකුණුම්කරු සපයන ලද දැවවල ඝනකම සුළු ප්‍රමාණයකින් වෙනස් වී තිබුණි කියලා හදාගන්න. විකුණුම්කරු තර්ක කර සිටියේ ගැනුම්කරුගේ කාර්ය සඳහා එම දැව යෝග්‍ය බවයි. නමුත් අධිකරණය ප්‍රකාශ කළේ අඟල් භාගයක් යන්නෙන් අඟල් භාගයක් පමණ යන්න අදහස් නොවන බවයි. තවද ටොන් එකක් යන්නෙන් ටොන් එකක් පමණ යන්නත් යාරයක් යන්නෙන් යාරයක් පමණ යන්නත් අදහස් නොවන බව තව දුරටත් ප්‍රකාශ කරමින් අධිකරණය මෙය ව්‍යංග කොන්දේසියක් උල්ලංඝනය වූ වාසේ සලකා ගිවිසුම් කඩකිරීමක් වී ඇති බවට තීරණය කරන ලදී. ඒ නඩු තීන්දුවේ නම මතකයි නේද? Cross Limited vs Ronson and Sons. ඊළඟට බලන්න එක වාක්‍යයක් තියෙනවා. අධිකරණය මෙම කොන්දේසිය තරමක් දැඩිව අර්ථ නිරූපණය කර ඇති බව පෙනේ. ඔයාලට පේනවා අර ටින් ඇසුරුම් කළ විදිය වරදත් අධිකරණය භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් අවලංගු කරන්න පුළුවන් තරම් බලවත් වරදක් විදියට දැක්කා. නැත්නම් බලවත් උල්ලංඝනයක් විදියට දැක්කා. ඒ වගේම මේ අඟල් භාගයක පමණ කියන දැවවල ඝනකම අඟල් භාගයක් පමණ තිබුණා කියන නඩුව. Across Limited vs Ronson and Sons කියන නඩුවත් බැලුවම පේනවා ටිකක් දැඩිව අර්ථ නිරූපණය කරලා තියෙනවා විනිශ්චයකාරවරු විසින් මේ කොන්දේසිය. ඊළඟට මේත් එක්කම අපි කතා කරනවා. දැන් අපි කතා කරේ භාණ්ඩයක් විකුණද්දී විස්තරයක් සඳහන් කරලා තියෙනවා නම් ඒ විස්තරයට අනුකූල වෙන්න ඕනි කියලානේ. ඊළඟට අපි කියන්නේ භාණ්ඩ විකිණීමක් සම්බන්ධයෙන් විස්තරයක් එක්කම සාම්පලයකුත් දීලා තියෙනවා නම් ඒ සාම්පලයට වගේම විස්තරයට කියන දෙකටම මේ භාණ්ඩ අනුකූල වෙන්න ඕනි. අපි මේ සාම්පලය කියන එකට නියැදිය කියන වචනය මෙතනදී භාවිතා කරනවා. මේ සම්බන්ධයෙන් අපිට නඩු තීන්දුවක් තියෙනවා නිකෝල් vs ගොඩ්ස් කියන නඩු තීන්දුව.
මේකෙදි දරුවෝ තෙල් වර්ගයක් විකුණන්න එකඟ වෙන්නේ. මේකෙදි තෙල් සාම්පල් එකක් නැත්නම් නියැදියක් ලබා දෙනවා. ඒ වගේම විස්තරයක් කරනවා මේ තෙල් විදේශයකදී පෙරන ලද තෙල් මේ රටේ පෙරපු තෙල් නෙමෙයි කියලා. ඇත්තටම මේ කියපු සාම්පල් එකත් එක්ක තෙල් තොගය මිලදී ගත්තයින් පස්සේ ඒවා ගැලපුණාට අර විස්තරයට මේ තෙල් තොගය ගැලපුන්නේ නැහැ. මොකද මේවා ඇත්තටම ඒ රටේදිම පෙරපු තෙල් වර්ගයක් එහෙම නැත්නම් විදේශයකදී පෙරපු තෙල් වර්ගයක් නෙමෙයි කියලා පස්සේ හඳුන ගන්නවා. අධිකරණයෙන් කියනවා මේක නියැදියට අනුකූල වුණා තමයි, හැබැයි විස්තරයට අනුකූල වුණේ නැහැ. ඒ හින්දා මේකත් ගිවිසුමේ කොන්දේසියක් කඩකිරීමක් තමයි කියලා. අපි යමු ඒ කොටස කියවලා බලන්න. පෙරලා ගන්න ටියුට් එකේ නම වෙනි පිටුව. විකුණුම්කරු භාණ්ඩ විකුණනු ලබන්නේ විස්තරයක් සහ නියැදියක් අනුව නම් විකුණුම්කරු විකුණනු ලබන භාණ්ඩය විස්තරයට සහ නියැදියට යන දෙකටම අනුකූල විය යුතුය. මේකත් කියන්නේ 14 වෙනි වගන්තියෙම තමයි දරුවෝ. එහෙනම් 14 වගන්තිය කොටස් දෙකක් කියනවා. පළවෙනි එක මොකක්ද අපි කිව්වා? විස්තරයකට අනුව විකුණනවා නම් විස්තරයට අනුකූල වෙන්න ඕනේ. දෙවෙනි අවස්ථාව වෙන්නේ විස්තරයක් හා නියැදියකට අනුව විකුණනවා නම් ඒ දෙකටම අනුකූල වෙන්න ඕනේ කියන එක. බලන්න අපේ නඩු තීන්දුව නිකෝල් vs ගොඩ්ස්. සාම්පලයකට අනුව තෙල් වර්ගයක් විකිණීමට එකඟ වෙමින් එම තෙල් විදේශයකදී පෙරන ලද ඒවා පවට ප්‍රකාශ කරන ලදී. තෙල් තොග සාම්පල සමග ගැලපුණද ඒවා විදේශයකදී පෙරන ලද තෙල් නොවන බව පසු අනාවරණය වූ අතර අධිකරණයේ මතය වූයේ සාම්පලයට අනුරූප වුවද විස්තරයට අනුරූප නොවන බැවින් මෙය ව්‍යංග කොන්දේසිය උල්ලංඝනයක් බවයි. හරි. එහෙනම් ඔන්න අපි දැන් ප්‍රධාන වශයෙන් ව්‍යංග කොන්දේසි දෙකක් ඉගෙන ගත්තා. පළවෙනි එක 13 එකේ කියනවා විකුණුම්කරුට විකුණන්න අයිතිය තියෙන්න ඕනේ කියලා. දෙවෙනි එක විස්තරයක් කරලා නම් භාණ්ඩ විකුණලා තියෙන්නේ විස්තරයට අනුකූල වෙන්න ඕනේ. විස්තරයක් හා නියැදියක් තියෙනවා නම් දෙකටම අනුකූල වෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් අපි කතා කරන තුන්වෙනි නැත්තම් භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ තියෙන 15 වෙනි වගන්තියේ තියෙන 15 වගන්තියේ තියෙන ව්‍යංග කොන්දේසිය ගැන. තුන්වෙනි ව්‍යංග කොන්දේසිය ගැන. මේ ව්‍යංග කොන්දේසියෙන් කියන්නේ භාණ්ඩයක් ගැනුම්කරුගේ අවශ්‍යතාවයට සුදුසු වෙන්න ඕනේ කියලා. කියන්නේ භාණ්ඩයක් විකුණද්දී මේ විකුණන භාණ්ඩය කුමන කාර්යයක් සඳහාද ගැනුම්කරු මිලදී ගන්නේ? අන්නේ අවශ්‍යතාවය මේකෙන් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. මේකෙදී සලකා බලන කරුණු කීපයක් තියෙනවා අවශ්‍යතාවයට සුදුසුයිද කියලා බලනකොට. ඒ කියන්නේ මේ කියන ව්‍යංග කොන්දේසිය කඩ වෙලාද නැද්ද කියලා අධිකරණයෙන් බලනකොට ප්‍රධාන වශයෙන් පරීක්ෂා කරන කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේ භාණ්ඩ විකිණීම සිද්ධ වෙලා තියෙන්න ඕනේ විකුණුම්කරුගේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතරතුර. ඒ කියන්නේ ඇඳුම් වෙළඳාම් කරන පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාගේ ඇඳුමක් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මේ කියන කොන්දේසිය කඩ වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා ඇඳුම් විකුණන සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර ඇඳුම් කඩයක් කරගෙන යන පුද්ගලයෙක්ගෙන් පොල් මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වගන්තිය අදාළ කරගන්න බෑ. මොකද ඒක යාගේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්ත නෙමෙයි. දෙවැනි අවශ්‍යතාවය වෙන්නේ විකුණුම්කරු වෙත ගැනුම්කරු විසින් කියන්න ඕනේ ඇයි තමන් මේ භාණ්ඩ මිලදී ගන්නේ මොන අවශ්‍යතාවයකටද කියලා. මෙහෙම කියනවා කියන එක දරුවෝ හැම වෙලේම වචනයෙන්ම විස්තර කරලා සියලුම කරුණු එක්ක විස්තර කරලා තියෙන්න ඕනේ නැහැ. ප්‍රකාශිතව හෝ ව්‍යංගයෙන් වෙන්න පුළුවන්. සමහර භාණ්ඩ මිලදී ගද්දී අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අපි මොනවටද ඒක මිලදී ගන්න කියලා. ඇඳුමක් මිලදී ගන්නේ බොහෝ විට අඳින්න. ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නේ බොහෝ විට පරිභෝජනය කරන්න. එහෙනම් ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම විස්තර කරලා කියන්න ඕනේ නෑ මම මේ යෝගට් එක ගන්නෙ කන්න කියලා. හැබැයි ඒ වගේවා ව්‍යංගයෙන්ම භාණ්ඩේ නම කියලා ඉල්ලද්දිම බොහෝ විට අපි කියනවා මේ වගේ දේවල් වල අවශ්‍යතාවය විකුණුම්කරුට අනාවරණය වෙලා තියෙනවා කියලා. එහෙනම් දෙවැනි අවශ්‍යතාවය තමයි
ගැනුම්කරු ප්‍රකාශිතව හරි ව්‍යංගයෙන් හරි භාණ්ඩ මිලදී ගන්නා අවශ්‍යතාවය විකුණුම්කරුට කියලා තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණය වෙන්න ඕනේ ගැනුම්කරු හැම වෙලේම විකුණුම්කරුගේ දක්ෂතාවය හා නිපුණතාවය මත විශ්වාසය තියලා තමයි භාණ්ඩ මිලදීගෙන තියෙන්න ඕනේ. අපි සාරියක් මිලදී ගන්න ගියයින් පස්සේ හොඳටම සාරි ගැන දන්න පුද්ගලයෙක් නැත්නම් හොඳටම මැටීරියල්ස් ගැන, රෙදි වර්ග ගැන දන්න කෙනෙක් ගිහිල්ලා තමන් දන්න දැනුමෙන් තෝරලා සාරියක් ගන්නවා වගේ නෙමෙයි. අපි සාරි කඩේකට ගිහිල්ලා ඒ කඩේ ඉන්න පුද්ගලයාට කිව්වොතින් අපිට ගැළපෙන සාරියක් තෝරලා දෙන්න කියලා අන්න ඒ වගේවට අපි කියනවා. එතකොට අපි විකුණුම්කරුගේ නිපුණතාවය මත, දක්ෂතාවය මත විශ්වාසය තියලා තමයි භාණ්ඩ ගන්න. එතකොට අපි මේ පුද්ගලයාගෙන් අහනවා මේ මැටීරියල් එක හොඳයිද? මේ රෙදි වර්ගය හොඳයිද? මේ සාරි අඳින්න ලේසියිද? ටික වෙලාවක් ඇඳන් ඉද්දි අපහසුතාවයක් දැනෙයිද? එතකොට මේ පුද්ගලයා කියනවා එක්ක නෑ කියයි, එක්ක ඔව් කියයි. ওই විදිහට එයා උත්තර දෙනවා. එතකොට දරුවා අපි හැම වෙලේම එතකොට ඒ වගේ වෙලාවකදී මොකද කරලා තියෙන්නේ? විකුණුම්කරුගේ නිපුණතාවය මත තමයි විශ්වාසය තියලා තියෙන්නේ. හැබැයි එහෙම නැති අවස්ථා තියෙන්න පුළුවන්. ඒ හින්දා මේ 15ක වගන්තිය යොදා ගන්න නම් ඔය කියන කාරණාවත් සම්පූර්ණ වෙන්න ඕනේ. අපි කාරණා 3ක් කිව්වා. ඒ කියන්නේ අවශ්‍යතාවයට සුදුසු වෙනවා කියන එක මේ කොන්දේසිය යොදා ගන්න නම් පළවෙනි දේ තමයි විකුණුම්කරුගේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර විකුණලා තියෙන භාණ්ඩයක් වෙන්න ඕනේ. ඊළඟට ගැනුම්කරු ප්‍රකාශිතව හෝ ව්‍යංගයෙන් භාණ්ඩ මිලදී ගැනීමේ අවශ්‍යතාවය විකුණුම්කරුට සඳහන් කරලා අනාවරණය කරලා තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව වෙන්නේ හැම වෙලේම විකුණුම්කරුගේ දක්ෂතාවය හා නිපුණතාවය මත විශ්වාසය තියලා තමයි භාණ්ඩ මිලදී අරගෙන තියෙන්න ඕනේ. එහෙම නැතුව බලන්න ඊළඟට තියෙනවා ගැනුම්කරු විසින් භාණ්ඩ ඉල්ලලා තියෙන්නේ මොනවා හරි වෙළඳ නාමයකින් නම් නැත්නම් පේටන්ට් නාමයකින් නම්. ඒ කියන්නේ අපි ගිහිල්ලා අපි හිතමු බිස්කට් වර්ගයක් මිලදී ගද්දි මුදලාලිගෙන් අහන්නේ නැහැ මේ බිස්කට් වර්ගයේ මේ වේෆර්ස් වර්ගයේ රසම වේෆර්ස් එක මොකක්ද කියලා අපි කෙලින්ම බ්‍රෑන්ඩ් නේම් එක කියලා කවරේ තියෙන පාටත් කියලා මුදලාලිගෙන්ට කියලා ඉල්ල ගන්නවා අන්නේ බිස්කට් එකම. එහෙනම් අපි නිශ්චිත සඳහන් කිරීමක් කරලා බ්‍රෑන්ඩ් නේම් එකක් කියලා නම් ඉල්ලලා තියෙන්නේ. එතකොට මේ වගන්තිය ආරක්ෂාව ගන්න බෑ. මොකද මුදලාලිගේ නිපුණතාවය හා දක්ෂතාවය මත නැත්නම් එයා කියන දේවල් මත පදනම් වෙලා නෙමෙයි මිලදී අරන් තියෙන. අපිට ඕන දේ තමයි මිලදී අරගෙන තියෙන්නේ. එතකොට අවශ්‍යතාවයට සුදුසු වුණත් නැති වුණත් මේ ව්‍යංග කොන්දේසිය දාගන්න බෑ. ඒ වගේම ඊළඟ අවස්ථාව තමයි තමාගේ නිපුණතාව හා විනිශ්චය මත නම් කටයුතු කරලා තියෙන. අපිම ගිහිල්ලා තෝරලා බරලා නම් භාණ්ඩ අරගෙන තියෙන්නේ. එතකොටත් මේ වගන්තිය යොදා ගන්න බෑ. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි විකුණුම්කරු කියපු දේ අහලම වෙන්න පුළුවන් භාණ්ඩ මිලදී ගත්තේ. හැබැයි ඒ වගේ විකුණුම්කරුවෙක්ගේ නිපුණතාවය මත පදනම් වෙන එක අසාධාරණ අවස්ථා තියෙන්න පුළුවන්. නැත්නම් විකුණුම්කරුව විශ්වාස කරලා එයාගේ විනිශ්චය මතම භාණ්ඩ මිලදී ගන්න එක අසාධාරණ වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට පළවෙනි වතාවට විකිණීමක් කරන පුද්ගලෙක් අපි හිතමු රෙදි වර්ග විකුණන පුද්ගලයෙක්. ඇත්තටම එයා රෙදි ගැන තාම දන්නෙත් නැහැ. අලුතෙන් තමයි මේ බිස්නස් එක පටන් අරන් තියෙන්නේ. නැත්තම් සේවකයෙක් විදියට කඩේට වැඩට ඇවිල්ලා තියෙන. එයා කිසිම දෙයක් දන්නේ නැහැ. එහෙම අවස්ථාවක අපිත් දන්නවා නම් එයා අලුත් කෙනෙක් කියලා. එයා ගාව නිපුණතාවයක් හෝ දක්ෂතාවයක් විශේෂ දැනුමක් නැහැ කියලා ඒ වගේ කෙනෙකුගේ විනිශ්චය මත පදනම් වෙලා භාණ්ඩ මිලදී ගත්තොත් ඒත් මේ 15 වගන්තිය ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔය අවස්ථාවලදී හැරෙන්න අර පළවෙනි අවස්ථා තුන සම්පූර්ණ කරන ඕනෑම අවස්ථාවකදී භාණ්ඩ විකුණුම්කරුගේ අවශ්‍යතාවයට සුදුසු භාණ්ඩ නෙවෙයි නම් 15ක වගන්තිය 15ක කොන්දේසිය ව්‍යංග කොන්දේසිය කඩ වුණා කියලා සලකලා ගිවිසුම අවලංගු කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අපිට නඩු තීන්දුව කීපයක් ඉගෙන ගන්න තියෙනවා. නඩු තීන්දුව 3ක්. පළවෙනි එක තමයි Frost versus Aylesbury Dairy Company Limited. Frost versus Aylesbury Dairy Company
Limited. මේකෙදී කිරි මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත වෙන්නේ මේ මිලදී ගත්තු කිරි පරිභෝජනය කරපු නිසා ගැනුම්කරුගේ බිරිඳ රෝගාතුර වෙලා මිය යනවා. මොකද මේ කිරිවල උණ සන්නිපාතය හැදීමට උණ සන්නිපාතය කියන රෝගය හැදෙන්න බලපාන බැක්ටීරියාවක් අන්තර්ගත වෙලා තිබ්බා. ඒ නිසා මේ කිරි පරිභෝජනයට සුදුසුුනේ නැහැ. එතකොට ඇයි සාමාන්‍යයෙන් පුද්ගලයෙක් කිරි මිලදී ගන්නේ? සාමාන්‍යයෙන් නම් පරිභෝජනය කරන්නේ. එහෙනම් ඇත්තටම මේ කියන පුද්ගලයා මිලදී ගත්තු කිරිවල මේ අවශ්‍යතාවයට සුදුසුයි කියන ගුණාංගය තිබ්බද? නැහැ. පරිභෝජනය කරාම උණ සන්නිපාතය හැදිලා මැරෙන්න වෙනවා නම් ඒවා පරිභෝජනයට සුදුසු අවශ්‍යතාවයට සුදුසු භාණ්ඩයක් වෙනවද? නැහැ. ඒ හින්දා මේ පුද්ගලයා යාට මේ අයිලස්බරි ඩයරි කම්පැනි එකට විරුද්ධව නඩු පවරනවා. හැබැයි යාලා ඇවිල්ලා කියනවා මේ කියන වගන්තියේ මේ කොන්දේසි ආරක්ෂාව ගන්න නම් කරුණු 3ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක දෙවනි කාරණාව. ඒ කියන්නේ ගැනුම්කරු Taman මේ කියන භාණ්ඩ මිලදී ගන්නේ ඇයි කියලා නැත්තම් ගැනීමේ අවශ්‍යතාවය සඳහන් කරලා තියෙන්න ඕනේ කියන එක මෙතනදී සිද්ධ වෙලා නැහැ කියලා යාලා තර්ක කරනවා. හැබැයි අධිකරණය කියනවා මෙයා මිලදී අරගෙන තියෙන කිරි. එහෙනම් කිරි මිලදී ගනිද්දී අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැ මේවා මිලදී ගන්නේ පරිභෝජනයට කියලා. ඒක ව්‍යංගයෙන්ම ප්‍රකාශ වෙනවා. ඒ හින්දා ආපහු අලුතෙන් විකුණුම්කරුට අනාවරණය කරන්න අවශ්‍ය නැහැ කිරි මිලදී ගන්නේ පරිභෝජනයට කියලා. මේක ව්‍යංගයෙන් අනාවරණය වීමක් ලෙස සැලකන්න පුළුවන්. ඒ හින්දා අවශ්‍යතා 3ම සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා දරුවෝ 15 ව්‍යංග කොන්දේසිය කඩ වෙලා තියෙනවා කියලා අධිකරණය කියනවා. ඊළඟට Grant versus Australian Knitting Mills Company කියන නඩු තීන්දුව. මේ ග්‍රාන්ට් කියන්නේ වෛද්‍යවරයෙක්. ඇත්තටම මේ ග්‍රාන්ට් ගිහිල්ලා සිල්ලර වෙලෙන්දෙක්ගෙන් ඇඳුම් මිලදී ගන්නවා. ඇත්තටම මෙතනදී මිලදී ගැනීම සිද්ධ වෙන්නේ යට ඇඳුම් වර්ගයක්. කොහොම හරි මේ වෛද්‍යවරයාට මේ ඇඳුම් ඇඳයින් පස්සේ සමේ රෝගයක් වැළඳෙනවා. ඒ නිසා මේ වෛද්‍යවරයා අධිකරණයේ නඩු පවරනවා. මේ සමේ රෝගය වැළඳෙන්න හේතුව වෙන්නේ සාමාන්‍යයෙන් රෙදිවල අන්තර්ගත වෙලා තියෙන සල්ෆේට් කියන අමුද්‍රව්‍ය ශරීරයට විසවීමක් හින්දා තමයි මේ කියන සමේ රෝගය ඇති වෙලා තිබුණේ. එතකොට මේ වගේ ඇඳුම් නිෂ්පාදනය කරන අය මේ සල්ෆේට් රෙදි වලින් ඉවත් කරලා තමයි ඇඳුම් නිෂ්පාදනය කරන්න ගන්නෙ. හැබැයි මේ ඕස්ට්‍රේලියන් නිටිං මිල්ස් කියන කම්පැනි එක මේ කාර්ය කරලා තිබුණේ නැහැ. ඒකයි මේ විදිහට සමේ රෝග ඇති වෙලා තිබුණේ. ඒගොල්ලෝ කියන තර්කය වෙන්නේ ගැනුම්කරු ඇත්තටම මොකටද මේ මිලදී ගැනීම කරන්නේ, නැත්නම් මිලදී ගැනීමේ අවශ්‍යතාවය මොකක්ද කියලා යාට අනාවරණය කරේ නැහැ කියන එක. හැබැයි අධිකරණය කියනවා අර කිරි ගන්න පරිභෝජනයට වගේම කවුරු හරි කෙනෙක් යට ඇඳුම් මිලදී ගන්නෙ අඳින්න. එහෙනම් ඒ කාරණාව ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ නිසා මේ විකුණුම්කරු සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර විකිණීම කරලා තියෙනවා. ව්‍යංගයෙන්ම ගැනුම්කරු මිලදී ගන්න අවස්ථාවේදී ඇයි මේව මිලදී ගන්න කියලා අනාවරණය වෙලා තියෙනවා. සහ විකුණුම්කරුගේ දක්ෂතාවයේ නිපුණතාවයේ මත පදනම් වෙලා භාණ්ඩ මිලදී අරගෙන තියෙන නිසා ඔවුන් වගකීමට බැඳෙනවා, මේ ගිවිසුම අවලංගු වෙනවා කියලා අධිකරණයෙන් කියනවා. ඊළඟ නඩු තීන්දුව බෝල්ඩ්රි versus මාර්ෂල් කියන නඩු තීන්දුව. මේකෙදී ඔවුන් වාහනයක් මිලදී ගන්න ගිහිල්ලා විකුණුම්කරුට කියනවා තමන්ට සංචාරය කරන්න සුදුසු විදිහේ සැප පහසුකම් තියෙන වාහනයක් තමයි අවශ්‍ය වෙන්නේ කියලා. හැබැයි විකුණුම්කරුවන්ට ලබා දෙන්නේ විකුණන්නේ ක්‍රීඩාවට උචිත විදිහේ වේගවත් අපි කියන්නේ ස්පෝර්ට්ස් කාර්ස් කියලා අන්න ඒ වගේ මෝටර රථයක්, ස්පෝර්ට් කාර් එකක්. එතකොට මේ විදිහේ ස්පෝර්ට් කාර් එකක් සාමාන්‍යයෙන් සංචාරයට සුදුසු සැප පහසු වාහනයක් නෙමෙයි. ඒ හින්දා අධිකරණය කියනවා මේකත් අවශ්‍යතාවයට
නොගැලපෙන භාණ්ඩ ලබා දීමක් නිසා 15ක වගන්තිය උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ හින්දා ව්‍යංග කොන්දේසියක් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා. අපි බලමු ටියුට් එකට ගිහින්. බලන්න භාණ්ඩ ගැනුම්කරුගේ අවශ්‍යතාවයට සුදුසු විය යුතුය. 15 එක වගන්ති අපි මුලින්ම කතා කරා 13 එක වගන්තිය 14 කතා කරා දැන් 15 එක වගන්තිය. පහත අවශ්‍යතා සපුරන අවස්ථාවලදී ගැනුම්කරු විසින් මිලදීගත් අවශ්‍යතාවයට විකුණුම්කරු සපයන භාණ්ඩ සුදුසු විය යුතුය. එහෙනම් ඒකෙදි බලන කාරණා 3ක් තියෙනවා. බලන්න අපි ලියාගමු. පළවෙනි කාරණාව විකුණුම්කරු සිය සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර භාණ්ඩ විකුණා තිබිය යුතුය. විකුණුම්කරු සිය සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර විකුණුම්කරු සිය සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර භාණ්ඩ විකුණා තිබිය යුතුය. දෙවැනි කාරණාව ලියන්න. ගැනුම්කරු විසින් ප්‍රකාශිතව හෝ ව්‍යංගයෙන් භාණ්ඩ මිලදී ගන්නා අවශ්‍යතාවය විකුණුම්කරුට අනාවරණය කර තිබිය යුතුය. තුන්වෙනි කාරණාව ලියන්න. විකුණුම්කරුගේ දක්ෂතාවය හා නිපුණතාවය මත විශ්වාසය තබා භාණ්ඩ මිලදීගෙන තිබිය යුතුය. විකුණුම්කරුගේ දක්ෂතාවය හා නිපුණතාවය මත විශ්වාසය තබා භාණ්ඩ මිලදීගෙන තිබිය යුතුය. බලන්න ඊළඟට තියෙනවා නමුත් ගැනුම්කරු විසින් භාණ්ඩ ඉල්ලා ඇත්තේ වෙළඳ නාමයකින් හෝ ස්වාධිකාර නාමයකින් නම් නැත්නම් ගැනුම්කරු විසින් තමාගේ නිපුණතාව හා විශ්වාසය මත විනිශ්චය මත
විශ්වාසය තබා කටයුතු කර ඇත්නම් විකුණුම් කරුගේ නිපුණතාව හා විනිශ්චය කෙරෙහි විශ්වාසය තැබීම අසාධාරණ වන අවස්ථාවකදී මෙම ව්‍යංග කොන්දේසිය අදාළ නොවේ. බලන්න ෆ්‍රොස්ට් vs. අයිලස්බරි ඩයරි කම්පනි ලිමිටඩ්. විකුණුම් කරුගෙන් මිලදීගත් කිරි පරිභෝජනය කිරීම නිසා ගැනුම්කරුගේ බිරිඳ මිය යන ලදී. මෙම කිරිවල උණ සන්නිපාතය වැළඳීමට බලපාන බැක්ටීරියාවක් අන්තර්ගත වී තිබුණි. අධිකරණය ප්‍රකාශ කළේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර විකිණීම සිදු කර ඇති නිසාත් කිරි මිලදී ගැනීමේ අවශ්‍යතාව ව්‍යංගයෙන් අදහස් වන බැවිනුත් කිසිසේත්ම මෙම කිරි පරිභෝජනයට හෙවත් ගැනුම්කරුගේ අවශ්‍යතාවය සඳහා සුදුසු නොවන තත්ත්වයක පැවති බැවිනුත් විකුණුම්කරු විසින් ව්‍යංග කොන්දේසියක් කඩකර ඇති බවත් මේ සඳහා වන්දි ගෙවීමට වගකීමට බැඳෙන බවත්ය. ඊළඟට බලන්න Grant vs. Australian Knitting Mills Company සිල්ලර වෙළෙන්දෙක්ගෙන් මිලදීගත් යට ඇඳුම් හේතුවෙන් සමය රෝගයක් ගැනුම්කරුට ඇතිවිය. භාණ්ඩ මිලදී ගැනීමේ අවශ්‍යතාවය ප්‍රකාශ කිරීමක් මෙම ගිවිසුම් ඇති කර ගැනීමේදී සිදු නොවුනද අධිකරණයේ තීරණය වූයේ භාණ්ඩවල අවශ්‍යතාවය ව්‍යංගයෙන් අදහස් වන බැවින් සහ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු අතර විකිණීම කර ඇති නිසා මෙය ව්‍යංග කොන්දේසි කඩ කිරීමක් බවයි. ඊළඟට බෝල්ඩ් vs. මාර්ෂල් කියන නඩුව සංචාරය සඳහා සුදුසු සැප පහසුකම් සහිත වාහනයක් ඉල්ලා සිටි අවස්ථාවකදී ක්‍රීඩාවට උචිත වේගවත් වර්ගයේ මෝටර් රථයක් ලබා දීම අවශ්‍යතාවයට නොගැලපෙන බව අධිකරණයේ තීරණය විය. හරි. එහෙනම් අපි දැන් ව්‍යංග කොන්දේසි කීයක් කතා කළාද? ව්‍යංග කොන්දේසි 3ක් ගැන කතා කළා. ඊළඟට අපි කතා කරන්න යන්නේ 4 වෙනි ව්‍යංග කොන්දේසිය ගැන. භාණ්ඩයක් විකුණන අවස්ථාවේදී භාණ්ඩය වෙළඳ තත්ත්වයේ තිබිය යුතුයි කියන එක. මේක තියෙන්නේ 15 දෙක වගන්තිය. 15 එක වගන්තිය තමයි අපි මීට චුට්ටකට කලින් කතා කරේ. දැන් අපි කතා කරන්නේ 15 දෙක වගන්තියේ තියෙන වෙළඳ තත්ත්වය කියන ව්‍යංග කොන්දේසිය ගැන. වෙළඳ තත්ත්වය කියලා අපි අදහස් කරන්නේ සාමාන්‍යයෙන් යම්කිසි භාණ්ඩයක් ගන්නේ මොන වගේ ප්‍රයෝජනයකටද මොන වගේ අරමුණකටද ඊට ගැලපෙන විදියට භාණ්ඩය තියෙන්න ඕනි කියන එක. උදාහරණයක් විදියට ඇඳුමක් නම් ඒ ඇඳුම අඳින්න පුළුවන් වෙන්න ඕනි. ආහාරයක් නම් ඒක පරිභෝජනය කරන්න පුළුවන් වෙන්න ඕනි. මෝටර රථයක් නම් ඒ මෝටර රථේ ගමනක් යන්න පුළුවන් වෙන්න ඕනි. මේ වෙළඳ තත්ත්වය කියන එක අර අපි කතා කරපු අවශ්‍යතාවයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරොත් මේකෙදී මේ අවශ්‍යතාවය කියන එකේදී අපි කිව්වේ එක මිලදී ගන්නාට තියෙන අවශ්‍යතාවයට ගැලපෙන්න ඕනේ කියලා. හැබැයි අපි මෙතනදී කතා කරන වෙළඳ තත්ත්වය පොදු තත්ත්වයක් ගැන කතා කරන්නේ. ඒකදී මිලදී ගන්න කෙනාගේ අවශ්‍යතාවය නෙමෙයි අපි සලකා බලන්නේ. සාමාන්‍යයෙන් නම් මේ වගේ භාණ්ඩයක් ගන්නේ මොන වගේ කටයුත්තකටද අන්න ඊට ගැලපෙනවද කියන එක තමයි අපි කතා කරන්නේ. මේකෙදී අපි නඩු තීන්දුව 4ක් කතා කරනවා. පළවෙනි නඩු තීන්දුව තමයි GWP ගුණවර්ධන vs. Ceylon Steel Corporation ඔරුවල කියන නඩුව. මේකෙදී විකිණීමක් වෙන්නේ දරුවෝ වී තැම්බීම හා වේලීම සඳහා යොදාගන්න යන්ත්‍රයක්. වී තම්බල වේලන්න යොදාගන්න යන්ත්‍රයක් තමයි ප්‍රශ්නගත වෙන්නේ. හැබැයි මේකේ දෝෂයක් තිබ්බ. මේ දෝෂය නිසා මේ යන්ත්‍රයෙන් වී තැම්බීම හා වේලීම සිද්ධ කරයින් පස්සේ හාල්වල වර්ණය දැඩි ලෙස වෙනස් වෙන්න පටන් ගත්තා. එහෙනම් ගොඩක් අපිරිසුදු වුණා සහල් ඒ වගේම වර්ණය සෑහෙන වෙනස් වුණා. අධිකරණය කියනවා එහෙනම් මේක වී තම්බල වේලන්න සුදුසු යන්ත්‍රයක් නෙමෙයි. ඒ වගේ හාල්වල පාට වෙනස් වෙනවා නම් ඒවා අපිරිසුදු වෙනවා නම් ඒක සුදුසු යන්ත්‍රයක් වෙනවද? නෑ. ඒ හින්දා අධිකරණය කියනවා මේක වෙළඳ තත්ත්වයේ තියෙන යන්ත්‍රයක් නෙමෙයි කියලා. මේක ලංකාවේ නඩු තීන්දුව. ඊළඟට හොවෙල් vs. කොප්ලන්ඩ් කියන නඩුව. හොවෙල් vs. කොප්ලන්ඩ් කියන නඩුව. මේකෙදි මාළු අලෙවි කිරීමක් තමයි දරුවෝ ප්‍රශ්නගත වෙන්නේ.
මාළු කිව්වට ඇත්තටම මිලදී ගැනීමක් සිද්ධ වෙන්නේ කකුලුවෝ. මේ පුද්ගලයා ගිහිල්ලා ඉල්ලන්නේ අලුත් කකුලුවෝ. හැබැයි යාට ලැබෙන්නේ තම්බපු කකුලුවෝ. අධිකරණයට කියනවා ගැනුම්කරු ඒ වගේම මේ නඩුව පැවරෙන්න හේතුව දරුවෝ මේ තම්බපු කකුලුවෝ කාලා මේ පුද්ගලයා රෝගාතුර වෙනවා. ගැනුම්කරු රෝගාතුර වෙනවා. අධිකරණය කියනවා ආහාරයට ගත්තයින් පස්සේ ගැනුම්කරු රෝගාතුර වෙනවා නම් නැත්නම් ඇත්තටම ආහාරයට ගන්න කෙනා ලෙඩ වෙන විදිහේ ආහාර අපිට වෙළඳ තත්ත්වයේ තියෙනවා කියලා කියන්න පුළුවන්ද? නෑ. අධිකරණය කියනවා මේවා වෙළඳ තත්ත්වයේ නෑ කියලා. ඊළඟට රෙන් vs හෝල්ට් කියන නඩුව. මේකෙදි බියර් තොගයක් තමයි විකුණන්නේ. මොනවද? බියර් තොගයක්. එතකොට මේ බියර් තොගය විකුණුවායින් පස්සේ ඇත්තටම දැනගන්නවා මේ බියර් වල ආසනික් මිශ්‍රව තිබ්බා කියලා. බියර් වල ආසනික් මිශ්‍රව තියෙනවා. ආසනික් කියන්නේ ශරීරයට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක්. ඒ නිසා අධිකරණය කියනවා සාමාන්‍යයෙන් බියර් අවශ්‍ය වෙන්නේ මොකටද කියලා ඔයාලා දන්නවා. අන්නේ කියන අවශ්‍යතාවයට නැත්නම් ඇත්තටම බියර් අවශ්‍ය වෙන අරමුණට මේක යොදා ගන්න බෑ. මොකද මේ බියර් පානය කරොත් රෝගාතුර වෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා අධිකරණය කියනවා මේවා වෙළඳ තත්ත්වේ නැහැ කියලා. හැබැයි දරුවෝ යම් කිසි භාණ්ඩයක පොඩි දෝෂයක් තිබ්බ පමණින්ම වෙළඳ තත්ත්වේ නැහැ කියලා අපිට කියන්න බෑ. වෙළඳ ගුණය බිඳ වැටෙන්නේ නැහැ ඒ වගේ කුඩා දෝෂයකින්. ඒ වගේ දෝෂයකින් භාණ්ඩය නිපදවලා තියෙන අරමුණට ලොකු හානියක් වෙන්න ඕනේ. නැත්නම් ඒ අරමුණ ඉටු කරගන්න බැරි තත්ත්වයටපත් වෙන්න ඕනේ. දැන් අපි කතා කරපු නඩුවලදී මොකද උනේ? කකුලුවෝ කෑවොත් ඒ පුද්ගලයා රෝගාතුර වුණා. එහෙමත් නැත්නම් අර යන්ත්‍රය භාවිතා කරාම ඒක පොඩි දෝෂයක් නෙමෙයි. යන්ත්‍රයෙන්ට දාන සහල් වල පාට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒව හරිම අපිරිසිදු තත්වයකටපත් වුණා. ඒ වගේම බියර් වලට ආසනික් මිශ්‍ර වෙලා තිබ්බ හින්දා ඒවා පානය කරන ඕන පුද්ගලයෙක් රෝගාතුර වෙන විදිහේ දෝෂයක් තමයි මේ භාණ්ඩවල තිබ්බේ. එහෙම නැතුව පොඩි දෝෂයක් තිබ්බ කියලා වෙළඳ ගුණය බිඳ වැටෙන්නේ නැහැ කියන එක තමයි සාමාන්‍ය මතය වෙන්නේ. මේ සම්බන්ධයෙන් නඩු තීන්දුවක් තියෙනවා Millers of Fall Creek Limited vs Turfy කියන නඩුව. මේකෙදි මෝටර රථයක් සම්බන්ධයෙන් ප්‍රශ්නේ මේ මෝටර රථය මිලදී ගත්තයින් පස්සේ ගැනුම්කරු දැනගන්නවා මේකේ පොඩි ලිහිසි තෙල් කාන්දුවක් තියෙනවා කියලා. එයා 15 වගන්තිය යටතේ නඩුවක් දැම්මම අධිකරණය කියනවා නෑ මෙතනදී වෙළඳ ගුණයට බාධාවක් වෙලා නැහැ. එහෙමත් නැත්නම් වෙළඳ තත්වයේ මේ මෝටර රථය නැහැ කියලා කියන්න බෑ. පොඩි දෝෂයක් තියෙනවා තමයි. හැබැයි ඒ දෝෂය නිසා මෝටර රථය කිසිසේත්ම භාවිතා කරන්න බැරි තත්වයකටපත් වෙලා තියෙනවද? නෑ. මෝටර රථය ධාවනය කරගෙන යන්න පුළුවන්. ඒ ලිහිසි තෙල් කාන්දුව හදා ගන්න පුළුවන් විදිහේ දෝෂයක්. ඒ හින්දා අධිකරණය කියනවා මෙතනදී 15 වගන්තිය යොදා ගන්න බෑ. මොකද වෙළඳ ගුණයට නැත්නම් වෙළඳ තත්වයට බරපතල හානියක් වෙලා නැති නිසා. ඊළඟට තව මේ කියන වෙළඳ තත්වය කියන එකට දරුවෝ ව්‍යතිරේකී අවස්ථා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ කියන 15 වගන්තිය භාවිතා කරන්න බැරි අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ගැනුම්කරු හොඳට භාණ්ඩ පරීක්ෂා කරලා නම් භාණ්ඩ මිලදීගෙන තියෙන්නේ. ඒ වගේ පරීක්ෂාවකින් සාධාරණ පරීක්ෂාවකින් හෙළි කරගන්න පුළුවන් විදිහේ දෝෂ නම් තිබුණේ මේ වගේ භාණ්ඩයක. එතකොට 15 වගන්තිය ආරක්ෂාව ගන්න බෑ කියලා කියනවා. ඊළඟ කාරණාව තමයි භාණ්ඩයක දෝෂයක් තියෙනවා කියලා විකුණුම්කරු විකුණන අවස්ථාවේදීම ගැනුම්කරුට කියලා තියෙනවා නම් එතකොට 15 වගන්තිය ආරක්ෂාව ගන්න බෑ. අපි කතා කරපු අර සාධාරණ පරීක්ෂාවකින් අනාවරණය කරගන්න පුළුවන් විදිහේ දෝෂ කියන්නේ මොනවද කියන එකට අපි නඩු තීන්දුවක් කතා කරනවා. Thornett vs Beer and Sons කියලා. Thornett and Fur vs Beer and Sons කියලා. මේකෙදි දළුවෝ මැලියම් තියෙන්නේ. ගම් වර්ග තියෙන අන්නේ වගේ මැලියම් බැරල් තොගයක් තමයි මිලදී ගන්න ගිවිසුමට එළඹිලා තිබුණේ. ගැනුම්කරු ගිහිල්ලා මේ මැලියම් බැරල් තොගය හොඳට පරීක්ෂා කරලත් බලනවා. හැබැයි ආයව පරීක්ෂා කරන්නේ පිටතින් විතරයි. මේ බැරල් වල එකකවත් මෝඩිය ඇරලා පියන ඇරලා ඒව පරීක්ෂා කරන්නේ නැහැ. මැලියම් බැරල් තොගය
මිලදී අරගෙන ආවයින් පස්සේ එයා දැනගන්නවා මේවා මේ මැලියම් තොගය ඝන වෙලයි තිබුණේ. ඒ කියන්නේ භාවිතා කරන්න බැරි විදිහටම සාමාන්‍යයෙන් අපි ගම් බොටල් එකක් ගත්තත් ඒව දරුවෝ හරි ඉක්මනට ඝන වෙනවනේ. ඒ වගේම මේ මැලියම් බැරල් තොගයම හැම බැරල් එකක්ම හොඳටම ඝන වෙලා තිබ්බේ. මෙයා ගිහිල්ලා ඒ හින්දා නඩු දානවා. අධිකරණයෙන් කියනවා සාධාරණ පරීක්ෂාවක් කරන්න අවස්ථාව දීලා තිබ්බ. ඒ වගේම පරීක්ෂා කළා. ඒක හින්දා ඒ අවස්ථාවේ ගැනුම්කරුට තිබුණා මේ එක බැරල් එකක් හරි ඇරලා බලන්න. හැබැයි ගැනුම්කරු එහෙම කළේ නැහැ. ඒ හින්දා ගැනුම්කරුට මේ අලාභය විඳ දරා ගන්න වෙනවා. මොකද සාධාරණ පරීක්ෂාවක් කරලා තියෙන නිසා 15 වගන්තිය ආරක්ෂාව ගන්න බැහැ කියලා අධිකරණය කියනවා. හරි. එහෙනම් ඔන්න ඔය කාරණා ටික අපි ටියුට් එකට ගිහිලා බලමු කොහොමද කතා කරලා තියෙන්නේ කියලා. බලන්න 10 වෙනි පිටුවේ අග තියෙනවා භාණ්ඩ වෙළඳ තත්වයේ තිබිය යුතුය 15 වගන්තිය. ලියන්න විකුණුම්කරු තම සාමාන්‍ය ව්‍යාපාර කටයුතු අතර. විකුණුම්කරු තම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර. විකුණුම්කරු තම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර භාණ්ඩ විකිණීම කරනු ලබන අවස්ථාවකදී භාණ්ඩ විකිණීම කරනු ලබන අවස්ථාවකදී විකුණනු ලබන්නා වූ භාණ්ඩ වෙළඳ තත්වයේ තිබිය යුතුය. වෙළඳ තත්වයේ තිබිය යුතුය. වෙළඳ තත්වය යනුවෙන් අදහස් කරන්නේ භාණ්ඩයක් සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ යම් අරමුණක් සඳහාද එම අරමුණ සඳහා භාවිතා කළ හැකි වීමයි. හරි. ඊළඟ කොටස ටියුට් එකේ තියෙනවා අපි කියවමු.
මෙම වෙළඳ තත්ත්වය සාධාරණ කාලයක් පැවතිය යුතුය. ඒ කියන්නේ දරුවෝ භාණ්ඩයක් මිලදී අරගෙන සාධාරණ කාලයක් කිව්වහම ඔයාලා දන්නවා මේ සාධාරණ කියන වචනේ භාවිතා වෙච්ච ගමන් මේක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඒ කියන්නේ ආහාර වගේ දේවල් නම් සාධාරණ කාලයක් කියන්නේ සාමාන්‍යයෙන් ආහාරයක් තියාගන්න පුළුවන් තරමේ කාලයක් පවතින්න ඕනේ. එහෙම නැත්නම් අර අපි කිව්වා වගේ කිරි වර්ගයක් මිලදී ගත්තයින් පස්සේ ඒවා අවුරුදු ගණන් වෙළඳ තත්ත්වයේ තියේයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. දවස් කීපයක් වෙන්න පුළුවන් වෙළඳ තත්ත්වයේ තියෙන්නේ. හැබැයි කල්පවතින භාණ්ඩයක් මිලදී ගත්තොත් ඒ වගේ මේ කියන වෙළඳ තත්ත්වය සාධාරණ කාලයක් කිව්වහම වසර ගාණක් පවතින්න අවශ්‍ය වෙන්න පුළුවන්. ගොඩ නැගිල්ලක් වගේ දෙයක් නම් එතකොට මොකද වෙන්නේ? සාධාරණ කාලයක් කිව්වයින් පස්සේ මේ වගේ ගොඩ නැගිල්ලක වෙළඳ තත්ත්වය අවුරුදු ගණනාවක් පුරා පවතින්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා මේක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඊළඟට කියවන්න විකුණුම් කරු නිෂ්පාදකයා උවද නොවුවද මෙම ව්‍යංග කොන්දේසියෙන් වගකීමට බැඳෙන අතර භාවිතා කරන ලද භාණ්ඩයක් වුවද මෙම වගන්තිය යටතට අදාළ වේ. එතකොට මේක විකුණන්නේ නිෂ්පාදකයම වුණත් නැතත් වෙන අතරමැදි විකුණුම්කරුවෙක් වුණත් ඒ පුද්ගලයෝ මේ කියන වගන්තියෙන් බැඳෙනවා. වගේම මේ වගේ භාණ්ඩයක් අලුත්ම භාණ්ඩයක් වීම අවශ්‍යත් නැහැ. භාවිතා කරපු භාණ්ඩයක වුණත් අනිවාර්යයෙන්ම වෙළඳ තත්ත්වය තිබිය යුතුයි. ඊළඟට බලන්න අපි කතා කරපු පළවෙනි නඩු තීන්දුව GWP ගුණවර්ධන vs Ceylon Steel Corporation ඔරුවල වී තැන්බීම සහ වේලීම සඳහා යොදා ගන්නා යන්ත්‍රයක් ගැනුම් කරු මිලට ගෙන තිබූ අතර මෙම යන්ත්‍රයේ වූ දෝෂයක් නිසා තම්බන හා වේලන ලද හාල් වල වර්ණය වෙනස් වීම සහ අපිරිසිදු වීම සිදුවිය. ශ්‍රී ලංකාවේ අභ්‍යාචනාධිකරණය ප්‍රකාශ කළේ මෙම යන්ත්‍රය වෙළඳ තත්ත්වයේ නොමැති බවයි. ඊළඟට හොවෙල් vs කොප්ලන් නඩුව මාළු අලෙවිකරුවෙක්ගෙන් අලුත් කකුළුවන් ඉල්ලා සිටි අවස්ථාවේදී තම්බන ලද කකුළුවන් විකුණා තිබුණි. ඒවා ආහාරයට ගැනීමෙන් ගැනුම්කරු රෝගාතුර වූ අතර අධිකරණය ප්‍රකාශ කළේ විකුණන ලද භාණ්ඩ වෙළඳ තත්ත්වයේ නොපවතින බවයි. Wren vs Holt ඊළඟ නඩුව බලන්න. ආසනික් මිශ්‍රව තිබූ බියර් තොගයක් සාමාන්‍ය පරීක්ෂණයකින් පසු ගැනුම්කරු මිලදීගෙන තිබූ අතර ඒවා අවශ්‍යතාවයට නොගැලපෙනවා මෙන්ම වෙළඳ තත්ත්වයේ නොපවතින බව අධිකරණයේ මතය විය. ඊළඟට තියෙනවා භාණ්ඩයක යම් දෝෂයක් පැවතීම මත පමණක් එය වෙළඳ ගුණයෙන් තොර බව තීරණය කළ නොහැකි අතර එම දෝෂය තිබියදී වුවද සාමාන්‍ය භාවිතය සඳහා භාවිතා කළ හැකි නම් වෙළඳ ගුණය බිඳ නොවැටෙන බව අධිකරණයේ මතයයි. Millers of Fall Creek vs Turfy කියවන්න මෝටර රථයක සිදු වූ කුඩා ලිහිසි තෙල් කාන්දුවක් මෝටර රථයේ වෙළඳ ගුණයට බාධාවක් නොවන බව අධිකරණය තීරණය කරන ලදී. ඊළඟට තරු ලකුණක් එකම තියෙනවා එක වගන්තියක් කියවන්න මෙම ව්‍යංග කොන්දේසිය සම්බන්ධව ව්‍යතිරේකී අවස්ථා දෙකක් පවතී. පළවෙනි ව්‍යතිරේකය තමයි ගැනුම්කරු භාණ්ඩ පරීක්ෂා කර මිලදීගෙන ඇති අවස්ථාවකදී සාධාරණ පරීක්ෂාවකින් අනාවරණය කරගත හැකි දෝෂ සම්බන්ධයෙන් විකුණුම්කරුට වගකීමක් නොමැත. Thornton and Fur vs Beer & Sons කියවන්න මැලියම් බැරල් තොගයක් මිලට ගැනීමේදී එම බැරල් පරීක්ෂා කිරීමට අවසර ලබා දුන් අතර සාමාන්‍ය ලෙස පිටතින් පමණක් පරීක්ෂා කර බලා ගැනුම්කරු විසින් මිලදී ගන්නා ලදී. නමුත් ඒවා මිලදීගත් වහාම විවෘත කළ විට ගැනුම්කරුට දැකගත හැකි වූයේ එම මැලියම් ඝන වී තිබූ බවයි. අධිකරණය ප්‍රකාශ කළේ භාණ්ඩ වෙළඳ තත්ත්වයෙන් නොවුවද පරීක්ෂා කිරීම සඳහා අවස්ථාව පැවති බැවින් සාධාරණ පරීක්ෂාවකින් හඳුනාගත හැකි වූ මෙම දෝෂය සඳහා විකුණුම්කරු වෙත වගකීම පැවරිය නොහැකි බවයි. දෙවැනි ව්‍යතිරේකී අවස්ථාව කියවන්න භාණ්ඩවල තිබෙනා වූ දෝෂ විකුණුම්කරු විසින් ගැනුම්කරුට අනාවරණය කර ඇති විටක විකුණුම්කරු වගකීමට යටත් නොවේ. හරි.
එහෙනම් අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ අපේ අන්තිම ව්‍යංග කොන්දේසිය ගැන. ඒ කියන්නේ සාම්පල් එකකට අනුව භාණ්ඩ විකුණනවා නම් විශේෂයෙන්ම මේක තොග වෙළඳාමේදී භාවිතා වන වගන්තියක් 16 වන වගන්තිය දරුවෝ භාණ්ඩ තොගයක් සාම්පල් එකක් අනුව විකුණනවා නම් අනිවාර්යයෙන්ම ඒකට අනුකූල වෙන්න ඕනේ. අපි ඊට කලිනුත් මේ නියැන්දියක් සහ විස්තරයක් ගැන කතා කරා. මේවා තොග වෙළඳාම නෙමෙයි සිල්ලර වෙළඳාම සම්බන්ධයෙන් අදාළ වෙන කොන්දේසි. දැන් අපි කතා කරන්නේ තොග වෙළඳාම ගැන. තොග වෙළඳාම ගැන. එතකොට මේ කියන ව්‍යංග කොන්දේසි අනුව හැම වෙලේම සාම්පල් එකක් නැත්නම් නියැන්දියක් එක්ක තොග වෙළඳාම කරලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක ඒව නියැන්දියට අනුකූල වෙන්න ඕනේ. හැබැයි මේ අවස්ථාව බලද්දී කරුණු 4ක් අපි සම්පූර්ණ වෙලා තියෙනවද කියලා බලනවා. පළවෙනි එක තමයි මුළු තොගයම නියැන්දිය එක්ක සසඳලා බලන්න ගැනුම් කරුට සාධාරණ කාලයක් දීලා තියෙන්න ඕනේ. ඊළඟ කාරණය නියැන්දියේ තියෙන දෝෂ හැරෙන්න. නියැන්දියේ දෝෂ තියෙනවා නම් ඒවම තොගේ තියෙන්න පුළුවන්. හැබැයි නියැන්දියේ තියෙන දෝෂ හැරෙන්න වෙනත් කිසි දෝෂයක් තොගේ තියෙන්න බෑ. තුන්වෙනි කාරණාව තමයි මුළු තොගයම නැතත් සමස්තයක් වශයෙන් ගත්තම හරිම පොඩි ප්‍රතිශතයක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තම මුළු තොගයම නියැන්දියට අනුකූල වෙන්න ඕනේ. හතරවෙනි කාරණය තමයි සාධාරණ නියැන්දි පරීක්ෂාවක් කරලා හඳුනගන්න බැරි විදිහේ දෝෂ තියෙනවා නම් ඒ වගේ දෝෂ භාණ්ඩ තොගය නියැන්දි එක්ක අනුරූප වුණත් වෙළඳ තත්වය නොමැති ලෙස සලකන්න පුළුවන් අවස්ථා කියලා අපි කියනවා. මොකක්ද කියන්නේ? මේ කියන්නේ දරුවෝ නියැන්දිය බැලුවයින් පස්සේ නියැන්දියේ පිළිබඳ සාධාරණ සාමාන්‍ය පරීක්ෂාවක් කරයින් පස්සේ හඳුනගන්න බැරි විදිහේ දෝෂ තියෙනවා නම් අන්න ඒ වගේ දෝෂ නියැන්දියේ තිබුණොත් ඒ වගේ අවස්ථාවක ඒ දෝෂ භාණ්ඩ තොගේ තිබුණොත් ඒ කියන්නේ නියැන්දියත් එක්ක අනුකූල වෙලා ඒ දෝෂම භාණ්ඩ තොගේ තිබුණත් වෙළඳ තත්ත්වය නැහැ කියලා අපිට හඳුනගන්න පුළුවන්. එහෙනම් නියැන්දියේ තියෙන දෝෂات මොකද වෙන්න ඕනේ? සාධාරණ පරීක්ෂාවකින් හඳුන ගන්න පුළුවන් විදිහේ දෝෂ වෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අපිට අඩු තීන්දුවක් කතා කරනවා Drummond versus Van Ingen කියලා. Drummond versus Van Ingen. මේකෙදි තොග වශයෙන් රෙදි විකුණන ගිවිසුමක් තමයි මේ ප්‍රශ්නගත වෙන්නේ. ඒ විදිහේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක්. එතකොට මේ රෙදි තොගය සාමාන්‍යයෙන් නියැන්දි පරීක්ෂාවක් සිදු කරලානේ මිලදී ගන්න. එතකොට නියැන්දිය පරීක්ෂා කරද්දී මේවා මහන්න බැරි විදිය රෙදි කියලා. ඒ කියන්නේ මහන්න මැසීමට සුදුසු තත්වයේ නැති රෙදි කියලා නියැන්දියෙන් හඳුනගන්න අපහසු වෙනවා. ඊළඟට මුළු භාණ්ඩ තොගය මිලදී අරගෙන රෙදි මැසීම කරන්න ගත්තයින් පස්සේ තමයි ගැනුම් කරුට පේන්නේ මේ රෙදි මැසීමට සුදුසු නෑ. නැත්නම් මහන්න නුසුදුසු වර්ගයේ රෙදි කියලා. අධිකරණය කියනවා මෙතනදී නියැන්දියට අනුකූල වුණත් වෙළඳ ගුණයෙන් නෑ කියලා. ඒ කියන්නේ රෙදි ගන්නේ මහන්න නම් මහන්න බැරි රෙදි වල වෙළඳ ගුණය කියන එක නෑ. නැත්නම් අපි කිව්ව මීට කලින් කතා කරපු වෙළඳ තත්වය කියන 15 වගන්තිය උල්ලංඝනය වෙලා තියෙනවා කියලා සලකන්න පුළුවන් කියලා අධිකරණය කියනවා. හරි, අපි යමු එහෙනම් ටියුට් එකට. බලන්න නියැන්දියක් අනුව භාණ්ඩ විකුණා ඇති විට කියලා හදාගන්න. විකුණා ඇති විට එම භාණ්ඩ නියැන්දියට අනුකූල විය යුතුය 16 වගන්තිය. මෙම ව්‍යංග කොන්දේසිය නියැන්දියක් මගින් කරන තොග වෙළඳාමට අදාළ වේ. එහෙනම් ලියන්න පළවෙනි කාරණය මුළු තොගය නියැන්දිය සමග සැසඳීම සඳහා ගැනුම් කරුට සාධාරණ කාලයක් හිමි විය යුතුය. මුළු තොගය නියැන්දිය සමග සැසඳීම සඳහා ගැනුම් කරුට සාධාරණ කාලයක් හිමි විය යුතුය.
දෙවැනි කාරණාව ලියන්න. නියැදියේ තිබූ දෝෂ හැර වෙන දෝෂ කිසිවක් මුළු තොගයේ නොතිබිය යුතුය. නියැදියේ තිබූ දෝෂ හැර වෙන දෝෂ කිසිවක් මුළු තොගයේ තිබිය නොහැකිය. නැත්නම් මුළු තොගයේ නොතිබිය යුතුය. තුන්වෙනි එක ලියා ගන්න. සමස්තයක් වශයෙන් සලකා බලන කල සමස්තයක් වශයෙන් සලකා බලන කල මුළු තොගය නියැදියට අනුකූල විය යුතුය. මුළු තොගය නියැදියට අනුකූල විය යුතුය. ඊළඟ කාරණාව නැත්නම් අන්තිම කාරණාව තමයි සාධාරණ නියැදි පරීක්ෂාවකදී හඳුනාගත නොහැකි දෝෂ නියැදියේ පවතී නම් භාණ්ඩ තොගය නියැදිය සමග අනුරූප වුවද නියැදිය සමග අනුරූප වුවද අනුරූපක වෙනවා කියන්නේ ගැළපෙනවා නැත්නම් අනුකූල වෙනවා කියන එක. වෙළඳ තත්වය නොමැති ලෙස සැලකිය හැක. ඩ්‍රමන් vs වෑන් ඉන්ගන් නඩුව බලන්න. තොග වශයෙන් රෙදි විකිණීමේ ගිවිසුමකදී රෙදි නියැදියකට අනුව විකුණන ලදී. නමුත් සාධාරණ පරීක්ෂාවකට හසු නොවන දෝෂ පැවතීම නිසා රෙදි තොගය මැසීමට නුසුදුසු තත්ත්වයේ පැවතුණි. අධිකරණය ප්‍රකාශ කළේ නියැදියට අනුකූල වුවද වෙළඳ ගුණයෙන් මෙම භාණ්ඩ යුක්ත නොවන බවයි. ඊළඟ කාරණය තමයි දැන් අපි මේ කතා කරේ දරුවෝ ව්‍යංග කොන්දේසි ගැන. ව්‍යංග කොන්දේසි 5ම ගැන අපි කතා කරා. මේ වගේ අවස්ථාවක නඩු පවරද්දී බොහෝ විට මේ එක ව්‍යංග කොන්දේසියක් මත විතරක් පදනම් නොවි සමහර අවස්ථා තියෙන්න පුළුවන් ව්‍යංග කොන්දේසි කීපයක් අදාළ වෙන. අපි ප්‍රශ්න බලද්දී බලමු ඒ වගේ අවස්ථා මොනවද කියලා. ඒ හින්දා දැනට මේ ව්‍යංග කොන්දේසි 5 හොඳට පාඩම් කරගන්න ඕනේ. පළවෙනි එක තමයි අපි කිව්වේ භාණ්ඩයක් විකුණනකොට විකුණුම් කරුට ඒක විකුණන්න අයිතිය තියෙන්න ඕනේ 13 වගන්තිය. ඊළඟට භාණ්ඩයක් විස්තරයක් අනුව විකුණනවා නම් විස්තරයට අනුකූල වෙන්න ඕනේ. වගේම විස්තරයක් හා නියැදියක් අනුව විකුණනවා නම් දෙකටම අනුකූල වෙන්න ඕනේ. මේක සිල්ලර වෙළඳාම හා සම්බන්ධ වගන්තියක්. ඒක 14 වන වගන්තිය. 15 එක වගන්තියේ තියෙන ව්‍යංග කොන්දේසිය තමයි
විකුණුම්කරු විකුණන භාණ්ඩ ගැනුම්කරුගේ අවශ්‍යතාවයට සුදුසු වෙන්න ඕනේ. ඒකට අවශ්‍යතා 3ක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ කියලා අපි කිව්වා. ඊළඟට 15 වගන්තිය කියනවා විකුණුම්කරුවෙක් විකුණන භාණ්ඩ අනිවාර්යයෙන්ම වෙළඳ තත්වයේ තියෙන්න ඕනේ. කියන්නේ ඒ භාණ්ඩය සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට ගන්න ප්‍රයෝජනය නැත්නම් අරමුණේ භාණ්ඩයෙන් අරමුණ සඳහා ප්‍රයෝජන සඳහා ඒ භාණ්ඩය භාවිතා කළ හැකි වෙන්න ඕනේ කියලා. ඒකට ව්‍යතිරේකී අවස්ථා දෙකකුත් කිව්වා. සාධාරණ පරීක්ෂාවක් කරලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක අනාවරණය කරගන්න බැරි දෝෂ සම්බන්ධයෙන් විකුණුම්කරුට අනාවරණයක් වගකීමක් නැහැ කියලා. සාධාරණ පරීක්ෂාවකින් අනාවරණය කරගන්න පුළුවන් දෝෂ සම්බන්ධයෙන් විකුණුම්කරුට වගකීමක් නැහැ. ඒ වගේම විකුණන අවස්ථාවෙන් විකුණුම්කරු දෝෂ ටික කියලා තියෙනවා නම් ඒ දෝෂ වලිනුත් විකුණුම්කරුට වගකීමක් නැහැ. ඊළඟට භාණ්ඩ තොග විකිණීමක් සම්බන්ධයෙන් අපි 16 වන වගන්තිය කතා කළා. ව්‍යංග කොන්දේසියක් විදිහට ඒකෙදි කිව්වා නියැදියක් අනුව භාණ්ඩ විකුණනවා නම් අනිවාර්යයෙන්ම නියැදියට අනුකූල වෙන්න ඕනි කියලා. එහෙනම් ඔය තියෙන ව්‍යංග කොන්දේසි 5. මේකෙන් පස්සේ අපි කතා කරනවා ව්‍යංග ප්‍රතිඥාභාර දෙකක් ගැන. ඊට කලින් හොඳට මේ ව්‍යංග කොන්දේසි 5 කීප සැරයක් කියවලා නඩු තීන්දුවත් එක්ක මේක පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු ව්‍යංග ප්‍රතිඥාභාර මීට වඩා වෙනස් වෙන්නේ කියලා.